සියලුම දෙනාට සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අද ව්‍යාපාර ගිණුම් කරන ලෙක්චර් එක පටන් ගමු. ඇත්තටම ඊසතේ පටන් ගන්න තිබුණාට අපිට ඒක පටන් ගන්න බැරුව ගියා මගේ ගැටලුවක් නිසා. ඔයගොල්ලෝගේ ප්‍රධාන විෂයන් වලින් එකක් හැටියට ව්‍යාපාර ගිණුම් කරණය හඳුන්වන්න පුළුවන්. යොත් එහෙම ඔයගොල්ලන්ගේ විෂය නිර්දේශය දෙසට පළවෙනිම ඇත්තට මේ ව්‍යාපාර ගිණුම් කරණය කියලා විෂයක් බැංකුකරුවන්ගේ විභාගයට හඳුන්වලා දීලා තියෙන්නේ. ගිණුම් කරණය කියන එක බැංකුකරුවෙක් වීම සඳහා නැත්නම් බැංකු වෘත්තිකයෙක් වීම සඳහා අත්‍යවශ්‍ය කාරණයක් නිසා. දැන් එහි වැදගත්කම දිගින් දිගටම මතුවෙනවා. ඔගොල්ලෝ බැලුවොත් එහෙම අපි ගිණුම් කරණයේ අවශ්‍යතාවය විශාල වශයෙන් බැංකුකරුවන්ට ඇවිල්ලා තියෙනවා දිගටම. දැන් මේ COVID-19 ප්‍රශ්නයේ ඉස්සෙල්ලා අපි ඇත්තටම බැංකුකරුවන්ගේ විෂය නිර්දේශය මේ විභාග සම්බන්ධ විෂය නිර්දේශය යම් ආකාරයක නැවත සකස් කිරීමක් සිදු කරමින් පැවතුණා. එහිදී දැනට ඔයගොල්ලන්ට මේ විෂයක් හැටියට මේ ස්ටේජස් දෙකේම තියෙන එක විෂයයි ව්‍යාපාර ගිණුම් කරණය නමින් තියෙන ගිණුම් කරණය සම්බන්ධ කොටස් තියෙන එකම එක විෂයයි. ඒ පළවෙනි ස්ටේජ් එකේ ව්‍යාපාර ගිණුම් කරණය නැත්නම් බිස්නස් එකවුන්ටිං කියලා සබ්ජෙක්ට් එකක් දාලා තිනවා. හැබැයි ඔයගොල්ලන්ට දකින්න පුළුවන් වෙයි විෂය නිර්දේශය වෙනස් කරාට පස්සේ ඉදිරියේදී ගිණුම් කරණය කියන එක ස්ටේජස් දෙකේම ඉගන්නන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි දැනටත් අපි මේ එක ස්ටේජ් එකක උගන්නන ගිණුම් කරන ව්‍යාපාර ගිණුම් කරේ නමින් උගන්නන ගිණුම් කරන්නේ කන්ටෙන්ට් එක ටිකක් බරපතල වැඩි බැංකුකරුවෙකුට විශේෂයෙන්ම වුන් A level වලට කොමර්ස් සෙක්ෂන් එකකින් විභාගය ලිව්වේ නැති කෙනෙක් ඉන්නවනම් උන්ට සෑහෙන දුරට ඒක වැඩි ප්‍රමාණයක් තියෙන විෂය නිර්දේශය හැටියට. ඒක නිසා ඔයගොල්ලන්ට දකින්න පුළුවන් වෙයි අලුත් විෂය නිර්දේශය යටතේ ගිණුම් කරණය කියන විෂය අනිවාර්යයෙන්ම කොටස් දෙකේදීම නැත්නම් ස්ටේජස් දෙකේදීම ගෙන්වීමක් සිදු කරනවා. මම යම් ආකාරයක ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නොත් කවුද මේ ලෙක්චර් සම්බන්ධයෙන් කවුද කියන එක සම්බන්ධයෙන් මම මගේ නම අසංක ලියනගේ දැනට පෞද්ගලික බැංකුවක ප්‍රධාන කළමනාකරු හැටියට වැඩ කරනවා මූල්‍ය අංශයේ. ඊට අමතරව මම වරලත් ගණකාධිකාරී ආයතනයේ වරලත් ගණකාධිකාරීවරයෙක්. ඊට අමතරව ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ගිණුම් කරණය සම්බන්ධ විශේෂ ප්‍රථම පෙළ නැත්නම් අපි කියන ෆස්ට් ක්ලාස් එකක් ලබාගෙන තියෙනවා ජයවර්ධන විශ්වවිද්‍යාලයේ. ඊට අමතරව මගේ මාස්ටර් එක මම කරලා තියෙනවා PIM එකේ post graduate institute management එකේ මාස්ටර් එකක් කරලා තියෙනවා. ඊට අමතරව ඔයගොල්ලෝ වගේම මම බැංකුකරුවන්ගේ විභාගයේ සමත් වෙච්ච එහෙම නැත්නම් associate member කෙනෙක් Institute of Bankers. right මම හිතන්නේ මේ ප්‍රමාණවත් ඇති කියලා ලෙක්චර් සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට මොන වගේ කෙනෙක්ද මේ විෂය උගන්වන්නේ කියන එක සම්බන්ධයෙන් සාධාරණීකරණයක් කරන්න. අපි ගත්තොත් එහෙම ඔයගොල්ලෝගේ විෂය නිර්දේශයට ගියොත් එහෙම විෂය නිර්දේශයේ කොටස් හැටියට ගත්තොත් එහෙම තියෙනවා ප්‍රධාන වශයෙන් මේ විෂය නිර්දේශයේ සකස් වෙලා තියෙන බොහොම සමරයිස් වර්ෂන් එකේ. හැබැයි දැන් ඔයගොල්ලන්ට දකින්න ලැබෙයි ඉස්සරහට අපි සකස් කරමු ලබන විෂය නිර්දේශ පැහැදිලිවම කන්ටෙන්ට් එක දිගහැරලා මේ මොනවාද ඒවා තියෙන්නේ කියන එක තව දුරටත් විග්‍රහ කරලා තියෙන එක ළමයින්ට සහ උගන්වන කට්ටියට දෙගොල්ලන්ටම පහසුවක් දැනේවි. අනිවාර්යයෙන්ම විෂය නිර්දේශය මොනවද කියන්නේ ජෙනරල් විදියට තියෙන්නේ නැතුව පොඩ්ඩක් දිගහැරලා කන්ටෙන්ට් එක තව ටිකක් පැහැදිලි කරොත් එහෙම මොන වගේ දේවල්ද උගන්වන්න ඕනි ඉගෙන ගන්න ඕනි කියන එක පැහැදිලි කරොත් ඒක ලේසි කියලා ඔයගොල්ලන්ට තේරෙයි. දැන් මේ විදිහට තමයි අලුත් විෂය නිර්දේශය සකස් කරමින් යන්නේ. විෂය නිර්දේශය දැනට තියෙන විෂය නිර්දේශය
ගත්තොත් එහෙම ඒකේ තියෙනවා මූලික වශයෙන් මූලික ගිණුම්කරණයේ පරමාර්ථ කියලා කියන්නේ මොනවද? එහෙම නැත්නම් සංකල්ප ඊට අමතරව ලෙබර ගිණුම් සකස් කිරීම සහ උපකාරක ලේඛන මම තියෙනේම ජෙනරල් වශයෙන් කියන්නේ මූල්‍ය උපකරණ හඳුනා ගැනීම සහ අගය කිරීම ඊළඟට මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම ඒක තමයි අවසාන පරමාර්ථයේ ඕනම ස්ටේජ් එක එහෙම නැත්නම් ඕනම මට්ටමක ගිණුම්කරණ ඉගෙන ගන්න කෙනෙක්ගේ අවසාන පරමාර්ථය වෙන්න ඕනේ මූල්‍ය ප්‍රකාශ සකස් කරන එක. මූල්‍ය ප්‍රකාශ තියෙනවා ඒක පුද්ගලික ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශ, හවුල් ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශ, සමාගම් ආදී වශයෙන් අවසානයේ ඔයගොල්ලෝගේ විචින්දේශන බරපතලම කාරණයක් ඒක තමයි බැංකුවක මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම සහ ඉදිරිපත් කිරීම. සහ ඒකට අදාළව බලපෑම් නීතිමය කාරණා සහ අවශ්‍යතාවයන් හඳුනා ගැනීම. right? ඒතර මම එක කිව්ව ඔයගොල්ලෝගේ විෂය නිර්දේශය හැටියට ගත්තාම ටිකක් බරපතල වැඩි විශේෂයෙන්ම A level වලට කොමර්ස් සෙක්ෂන් එකකින් විභාගයේ නොලිය සිටිය කෙනෙක් ඉන්නවා නම් එයාට බරපතල වැඩි අවසානයේ මේ බොහොම කෙටි කාලයක් තුල මේකේ අපිට ඇත්තටම මාස 5-6ක් වගේ කාලයක් තමයි ලැබෙන්නේ විෂය ගෙන්වීම කටයුතු කරන්න. ඔයගොල්ලන්ටත් අධ්‍යයනය කටයුතු කරන්න මාස 5ක කාලයක් තියෙන්නේ. එතකොට ඒ ලෙවල් වලට කොමර්ස් කරපු නැති කෙනෙක් ඉන්නවා නම් එයා අඩුම ගානේ accounting වල තියෙන මේ මූලික හරයන් වන අර සහ බැර කිරීම වගේ දේවලුත් දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඒ වගේ කෙනෙකුට ඒ මාස 5-6 කාලය තුල කොහොමද මේ විෂය සම්පූර්ණයෙන්ම ඉගෙනගෙන අවසාන වශයෙන් අවශ්‍යතාවය වන මේ ආයතනවල මූල්‍ය ප්‍රකාශ විශේෂයෙන්ම දැන් මේගොල්ලන්ගේ සිලබස් එකේ තියෙනවා බැංකුවක මූල්‍ය ප්‍රකාශ කොහොමද සකස් කරන්නේ සහ ඉදිරිපත් කරන්නේ කියන එක ටිකක් බරපතල වැඩි. මොකද මම වරලත් ගණකාධිකාරීවරයෙකු හින්දා මම දන්නවා වරලත් ගණකාධිකාරීවරයෙක් තමයි ලංකාවේ accounting වල යන්න පුළුවන් ඉහළම ස්ථානය. ඒත් ලංකාවේ තියෙනවා පනතක් 1995 අංක 15 දරන ගිණුම්කරණ සහ විගණන ප්‍රමිතීන් පිළිබඳ පනත කියලා. ඒ පනතේ යටතේ ලංකාවේ ගිණුම් කටයුතු කරන්න එහෙම නැත්නම් විගණන කටයුතු කරන්න නීතිමය වශයෙන් ක්වොලිෆයිඩ් කියලා තියෙන්නේ වරලත් ගණකාධිකාරීවරුන්ට විතරයි. එතකොට විශේෂයෙන් සමාගමක ගිණුම් තියෙන එක සහ ගිණුම් විගණනය කරන එක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ වරලත් ගණකාධිකාරීවරයෙක්. එතකොට වරලත් ගණකාධිකාරීවරයෙක් වෙන්න විභාග තියෙනවා. ඊට අමතරව ප්‍රැක්ටිකලි අවුරුදු මිනිමම් අවුරුදු 3ක ට්‍රේනින් එකක් තියෙන්න ඕනේ වරලත් ගණකාධිකාරීවරයෙකු යටතේ. ඒකට ඔන්න විභාග ගත්තාම මේ විභාගවලත් කොයිලාකත් කව වෙන්නේ නැහැ බැංකුවක මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම සහ ඉදිරිපත් කිරීම. ඒතර අපි බැලුවොත් එහෙම බැංකුවක් තමයි බැංකුවක් කියලා කියන්නේ ඔයගොල්ලෝ දැනටමත් දන්නවා බැංකුවල වැඩ කරන කට්ටිය හැටියට බොහොම සංකීර්ණ කාරණා එහෙම නැත්නම් ගනුදෙනු විශාල ප්‍රමාණයක් සිද්ධ වෙන තරම්. සාමාන්‍ය ව්‍යාපාරයකට වඩා එහා ගිය දවසකට විශාල ප්‍රමාණයේ ට්‍රාන්සැක්ෂන්ස් ගොඩක් සිද්ධ වෙන තැනක්. සහ ඒවා සංකීර්ණයි. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම ට්‍රෙෂරි ඔපරේෂන් වගේ ගත්තොත් එහෙම ඒවා හරිම සංකීර්ණයි. ඊට අමතරව බැංකුවක තියෙන ගනුදෙනු පැය 24ෙම වෙනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් බැංකුව අපි වහලා යනව නේද 3ට කියලා වෙලා. 3ට හරි දැන් මේ දවස්වල නම් සමහරවිට වේලාසනින් වහනවත් වෙන්නේ නැති. නමුත් ඒ 3ට වැහිම තුලින් බැංකුවක සිද්ධ වෙන ගනුදෙනු ඉවර වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම ATM එකකින් අපිට සල්ලි ගන්න පුළුවන් පැය 24. එතකොට තමන්ගේ ATM එකකින් සල්ලි ගන්නවා කියන්නේ තමන්ගේ ගනුදෙනු කරුවෙකු සල්ලි ගන්නවා කියලා කියන්නේ ලංකාවේ ඕනම ATM එකකින් තමන්ගේ බ්‍රාන්ච් එකට ඒකේ බලපෑමක් තියෙනවා. ඊළඟට ගත්තොත් එහෙම අනිත් පැත්තෙන් අපි හිතමු ලංකාව කොහෙවත්ම යන්න බැරි විදිහට මේ කර්ෆියු දාලා තියලා ලංකාවේ ට්‍රාන්සැක්ෂන් එකක්වත් නොතිබ්බත් වෙන රටක වෙන්න පුළුවන් අපේ ක්‍රෙඩිට් කාඩ් එකක් අරන් ගිහලා වෙන පුද්ගලයෙකු වෙන රටක ට්‍රාන්සැක්ෂන් එකක් කරොත් ඒකත් අපේ බැංකුවට බලපානවා. ඒක නිසා මේක මේ දවස් 365 පැය 24ෙම අප්ඩේට් වෙන ලෙජරයක් තියෙන බැංකුවකට. ඒකට මේකේ ඕන වෙලාවක ට්‍රාන්සැක්ෂන් එකක් වෙන්න පුළුවන්. අපිට මෙන්න මේ වෙලාවෙ ඉවර වෙනවා මේ වෙලාවෙ ඉවර වෙනවා කියලා කියන්න බෑ. ඒක නිසා බොහොම සංකීර්ණ ආයතනයක් තමයි බැංකුවක් කියලා කියන්නේ. ඒතර බැංකුවක ගිණුම් කටයුතු කරනවා කියලා කියන්නේ ඒක ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒතර ඔයගොල්ලෝගේ සිලබස් එකේ මේ අන්තිම පොයින්ට් එකෙන්
සිලබස් එක හදපු කට්ටිය බලාපොරොත්තු වෙනවා බැංකුවක මූල්‍ය ප්‍රකාශ සකස් කරන එක සහ ඉදිරිපත් කිරීම කරන්න ඕනේ කියන එක. එතකොට කෙනෙක් මම දන්න තරමින් ගිණුම් කරන විභාගයක හැම විභාගයකම ගිණුම් කරන එකේ විෂය තියෙනවා. විශ්වවිද්‍යාල ගත්තත් වරලත් ගණකාධිකාරී ආයතන විභාග ගත්තත් දැන් සීමා ගත්තත් ACCA ගත්තත් එහෙම නැත්නම් වෙන මොන හරි ප්‍රොෆෙෂනල් එක්සෑම් MBA ඒව ගත්තත් ඔය හැම එකේම ගිණුම් කරන විෂය උගන්වනවා මේ ළමයි ඉගෙන ගන්නවා. හැබැයි කොයි තැනකවත් බැංකුවක මූල ප්‍රකාශ සකස් කරන එක සහ ඉදිරිපත් කිරීම කොහෙවත් ටෙස්ට් වෙන්නේ නැහැ මම දන්න තරමින්. ඒක නිසා ඔයගොල්ලෝ සුවිශේෂයි විශේෂයෙන්ම accounting කියන විෂය සමත් වෙනවා කියලා කියන්නේ ඊටාම ලොකු අභියෝගයක් හැටියට තියෙනවා මේ අවස්ථාවේදී. දැන් මේක මේ සිලබස් එක ඇත්තටම ඇවිල්ලා 2013 ඉඳලා බලපෑත්තන එක අවුරුදු 7ක කාලයක් මේ සිලබස් එක තියෙනවා. ඒ සිලබස් එක තියෙනවා. ඒ අවුරුදු 7ේම කාලය ඇතුළත අපි ඊටාම හොඳට මේක කරලා සාමාන්‍යයෙන් මේ IBSL ආයතනයට එන ළමයින්ගෙන් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් මෙම විෂය ඊටාම හොඳින් සමත් වෙනවා. දැන් මම ඔයගොල්ලන්ට මුලින්ම කියන්න උත්සාහ කරේ ඊටාම අමාරු සිලබස් එකක් තියෙනවා කියන එක සහ කොච්චර ඒක බරපතල වැඩිද කියන එක තමයි ඔයගොල්ලන්ට කියන්න උත්සාහ කරේ. එතකොට මේ ජර්නි එක තුල ඔයගොල්ලෝ මාත් එක්ක හරියටම හිටියොත් එහෙම ඒ කියන්නේ මේ ලෙක්චර්ස් වලට හැමදාම එවිල්ලා දැන් ඔයගොල්ලන්ට මේකේ ඔප්ෂන්ස් කීපයක් තියෙනවා. වෙනදා නම් මෙතන පන්තියේ පටන් ගන්නකොට ෆිසිකලි ළමයි 200 300ක් වගේ ඇවිල්ලා ඉන්නවා. මට ફોකස් වෙනවා මම දන්නවා ඒගොල්ලෝ ඉගෙන ගන්නවද මොකද කරන්නේ කියලා තියෙනවා. නමුත් දැන් මේ ඔන්ලයින් ක්‍රමයේ යටතේ අපිට ඒක ප්‍රැක්ටිකලි කරන්න බෑ. ඒක ඔයගොල්ලෝන්ගේම අතේ තියෙන්නේ. ඔයගොල්ලෝ තමයි දන්නේ මොකද කරන්න ඕනේ කියන එක. ඒත් ඔයගොල්ලන්ට දැන් පහසුව වැඩි වෙනදා ඔයගොල්ලෝ ගත්තොත් එහෙම උදේ නැගිටලා බස් එක හරි තමන්ගේ වාහනයක හරි උදේට කරන්න ඕන වැඩ ටික ඔක්කොම කරලා වෙලා තමයි එන්නේ. ඒත් ඔහොම ආවට පස්සේ ඒ ආව කෙනාට මෙතන ඇවිල්ලා ආයි මෙතන රාජකාරියේ ඉඳලා නැත්නම් මෙතන පන්තියේ ඉඳලා ආයිත් ගෙදර යන්න ඕනේ. ඒතර ඒ ඔක්කොම නැති වෙලා තිනවා ඔයගොල්ලන්ට ගෙදර ඉඳලා සමහරලාට දැන් මේකට සවන් දෙන සමහරු උදේට නැගිටලා තාම දත් මැදලවත් නැති වෙදී. එහෙම නැත්නම් ඇඳ උඩ වෙන්නේ තාම ඉන්නේ. ඒ තාම උදේට කාලවත් නැති මූණ හොදලවත් නැති වෙන්න පුළුවන්. ඒතර මේ ඒ ඉතරට මේක පහසු වෙලා තියෙන ඔන්ලයින් ක්‍රමයටදී ඔයගොල්ලන්ට ගොඩාක් කාලෙ ඉතිරලා තියෙන. ඒතර ඒ කාලයත් එක්ක දැන් උක අර පහසුව වැඩි වෙන්න මිනිස්සු ඒව ගණන් ගන්න නැති වෙනවා. right දැන් ඕනම එකක ගණන් ගැනීම තීරණය වෙන්නේ තමන්ගේ පැත්තෙන්. දැන් ඔයගොල්ලන්ට ඉස්සර ටෙලිෆෝන් කෝල් එකක් ගන්න කිව්වොත් එහෙම ඒක හරියම අමාරු වැඩක් වෙන්නේ නැති මීට අවුරුදු 20කට විතර වගේ කලින්. right එතකොට දැන් මේක බොහොම පහසු වැඩක්. දැන් මේ චූටි ළමෙක් පවා දන්නවා ටෙලිෆෝන් කෝල් එකක් ගන්න කොහොමද ඉක්මනට ගන්න කොහොමද සමහරවිට වීඩියෝ එක ඔන් කරගෙන වීඩියෝ කෝල් එකක් ගන්නවා. දැන් පහසු වෙලා වැඩි. ඒතර ඒ වගේ දැන් මේ ඔන්ලයින් ක්‍රමයේදීත් ගොඩාක් පහසු වෙලා වැඩි. දැන් ළමයි වුණත් ඉගෙන ගන්න ගියාම මුලින්ම ඉගෙන ගන්න ඔය ඔන්ලයින් ක්‍රමයේ යටතේ ඉගෙන ගන්න මුලින්ම ඉඳ ගන්නවා. හැබැයි කාලයක් ගියාට පස්සේ ඒගොල්ලෝ වෙන දේවල් කරනවා. right ඒක නිසා දැන් ඔයගොල්ලෝ චූටි ළමයි නෙමෙයි. ඔයගොල්ලෝ මේ පොඩි ළමයි නෙමෙයි. ඔයගොල්ලෝගේ එම් එක තියෙනුනේ කොහොම හරි මේ විභාගයේ සමත් වෙලා යන එක. ඒකේ අනිත් පැත්ත තමයි ඒ විභාගයේ කොහොම හරි සමත් වෙනවා කියන එකට ඔයගොල්ලන්ට තියෙන එකම සාධකය තමයි දැන් මේ කරන්ට් සිටුේෂන් එක යටතේ ඔයගොල්ලෝ දන්නවා හැම ආයතනයකම ආදායම අඩු වෙගෙන යනවා. විශේෂයෙන් බැංකු ගත්තත් අනෙකුත් ආයතන ගත්තත් හැම ආයතනයකම ආදායම අඩු වෙගෙන යනවා. එතකොට ආදායම මෙහෙම අඩු වෙගෙන යනකොට ඔයගොල්ලෝ දන්නවා ව්‍යාපාර ආයතන කරන්නේ මේ පුණ්‍ය කටයුත්තක් සඳහා නෙමෙයිනේ. එතකොට ඒක නිසා ඒගොල්ලෝ බලන්නේ ලාභයේ පරමාර්ථයෙන් තමයි ව්‍යාපාර කටයුතු කරන්නේ. මොකද ව්‍යාපාරයට මුදල් ආයෝජනය කරලා තියෙන්නේ කොටස් හිමියෝ. ඒතර ඒගොල්ලන්ට අවුරුද්ද අවසානයේදී ඒගොල්ලන්ට රිටර්න් එකක් අපි දෙන්න ඕනේ. ඒතර කවුරුත් තමන්ගේ තියෙන මුදල් වැය කරන්නේ නැහෙනි කිසිම රිටර්න් එකක් නැති දෙයකට. ඒක නිසා මේ ඔයගොල්ලෝ මතක තියාගන්න දැන් මේ කරන්ට් සිටුේෂන් එකේදී ඊටාම දැඩිව ආයතන තමන්ගේ cost cutting proposals වලට යනවා. ඒකට ඒ යටතේ අපි සේවකයෙක් ගත්තත් ඒත් එහෙමයි. දැන් බැංකුවක සාමාන්‍යයෙන් සම්පූර්ණ overhead cost එකෙන් 150කට වැඩිය තියෙන්නේ සේවක වියදම්.
ඒතර බැංකුවකට හරි ලේසි තමන්ගේ කොස්ට් එක අඩු කරන්න සේවක වියදම් අඩු කිරීම තුලින්. ඒතර ඒක නිසා ඒගොල්ලෝ ඒවට අදාළ මොකද දැන් මේ කරන්ට් සිටුේෂන් එකේ බිස්නස් එක්ස්පෑන්ඩ් වෙන්නේ නැත්තම් සේවකයන්ගේ අවශ්‍යතාවය ගොඩාක් අඩු වෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ ඔයගොල්ලෝ තමන්ගේ සුදුසුකම් ටික පුළුවන් තරම් ඉක්මනට සපුරලා අවශ්‍ය දේවල් ටික කරගෙන ඉස්සරහට ප්‍රොමෝෂන් ගැනීමේදී ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා. දැනටත් ඒ කම්පිටිෂන් එක තියෙනවා. දැන් මේ කරන්ට් පැන්ඩමික් සිටුේෂන් එකකින් හින්දා තවත් ඒක තීව්‍ර වෙලා තියෙනවා. ඒක නිසා ඒ ඔන්නෝයි කිව්ව කාරණා ඔක්කොම තොලුවේ තියාගෙන ඔයගොල්ලෝ මේ ලෙක්චර් සීරීස් එකට බොහොම සාවධානව දැන් අද ඉඳගෙන ඔය අහගෙන ඉන්නවා වගේ මේක ලෙක්චර් සීරීස් අපි 20ක් විතර වගේ කරනවා මේ වගේ සෙන්සුරාදා දවස්වල. දැන් අපිට පහසුයි කලින් එකක් මිස් වුණොත් කලින් එකක් අපිට රෙකෝඩ් කරලා හරි ඔයගොල්ලන්ට දාන්න පුළුවන්. දැනටත් ඔයගොල්ලන්ට නැවත මේක බලන්න පුළුවන්. ඔයගොල්ලන්ට පහසු වෙලාවක ඇවිල්ලා බලන්න පුළුවන්. හැබැයි මම ඔයගොල්ලන්ට ඉල්ලන්නේ පුළුවන් තරම් හැම වෙලාවෙම අදාළ වෙලාවටම ඇවිල්ලා මේක කරන්න. එහෙම නැතුනොත් එහෙම ඔයගොල්ලන්ට වෙලාවක් හොයාගන්න නැති වෙයි. right? ඔයගොල්ලෝ ගත්තොත් එimhe ඉස්සර වැඩට යනකොට මේ දැන් සමහරු කට්ටිය මෙතන ඉන්න කට්ටිය සමහරු ගෙදර ඉඳලා වැඩ කරන කට්ටිය ඉන්න පුළුවන්. හැබැයි ඉස්සර වැඩට යනකොට නිවාඩුවක් ඕනේ ඔයගොල්ලන්ට ගොඩාක් වැඩ කරගන්න. හැබැයි දැන් සමහරු ගෙදර ඉඳලා වැඩ කරනවා. හැබැයි ඒ Tamanට කරන්න වැඩක් කියලා හොයාගන්නේ නැහැ. පස්සේ ආයි වැඩට යන්න ගත්තාම ෆිසිකලි සමහරලාට මතක් වෙයි අයියෝ මට මේ වැඩේ කරන්න තිබුණා කියලා. ඒක නිසා තමයි මම කිව්වේ අර ඊටම සෙන්සුරාදා 8ට ඇවිල්ලා මේක අහගෙන ඉන්න ආගෙන ඉඳලා Tamanට අවශ්‍ය දේවල් ටික ධාරණය කරගන්න. දැන් ඔයගොල්ලන්ට මම මේ විෂය තාම කරන්න පටන් ගත්තේ නැහැ. විෂය කරන්න පටන් ගත්තම ඔයගොල්ලන්ට තේරෙයි ගිණුම් කරන විෂය A level වලට කොමර්ස් කරපු නැති කෙනෙකුට උනත් ඉගෙන ගන්න පුළුවන් විදිහට අපි බොහොම සීරෝ ලෙවල් එකකින් තමයි පටන් ගන්නේ. එතකොට මේකට සම්බන්ධ වෙලා ඉන්නවා නම් A level වලට කොමර්ස් සෙක්ෂන් එකකින් විභාගය ලියපු නැති කට්ටිය ඒගොල්ලන්ට කිසිම බයක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒගොල්ලන්ට බොහොම ලේසියෙන් ගිණුම් කරන කියන විෂය ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. ඒක කරන්නත් පුළුවන් ඕනතරම් කරපු කට්ටියක් ඉන්නවා. දැන් අපි වරලත් ගණකාධිකරණ ආයතනයේ සභාපතිලා හිටන් බිහි වෙලා ඉන්නවා A level වලට කොමර්ස් කරපු නැති. right? A level වලට maths කරපු A level වලට science section එකකින් විභාගය ලියපු ඕනතරම් කට්ටිය අවසානයේ chartered accountantලා වෙලා තියෙනවා. දැන් හොඳම උදාහරණේ මම වැඩ කරන ආයතනෙත් මම report කරන මගේ ඊළඟ බොස් හැටියට ඉන්න කෙනා එයා වරලත් ගණකාධිකාරීවරයෙක්. හැබැයි එයා A level වලට කරලා තියෙන්නේ bioscience. right? එයාගේ කැපවීම තුලින් මෙයා සෑහෙන දුරක් ඇවිල්ලා තිනවා මේ අද මේ බැංකුවේ ඉහළම තැනේ ඉන්න. ඒක නිසා ඕනම කෙනෙකුට ඒක කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ accounting කියන විෂය maths සම්බන්ධ විෂයක්. ඒතර තමන්ගේ brain එකේ maths කියන වයර් එක තියෙනවා නම් පැහැදිලිවම තමන්ට මේ accounting කියන විෂය ඉගෙන ගන්න පුළුවන්. ගොඩක් කටට ඒක හරියට ඉගෙන ගන්න බැරි වෙන්නේ විශේෂයෙන්ම මුලින්දම කරන්නේ නැති නිසා සහ හරි මුල අඩිතාලම වැටෙන්නේ නැති නිසා. දැන් මම මේක කවර් කරගන්න මම මේ අවුරුදු 7ේම මේ සිලබස් එක අලුතෙන් හඳුන්වලා දුන්න දවසේ ඉඳන් මම මේ බිස්නස් accounting කියන විෂය උගන්වනවා මේ IBSL එකේ ළමයින්ට. ඒ අවුරුදු 7ේම මම කරේ ඔය basically මුලින්දම පටන් ගත්ත එක. එතකොට මට ඕන තරම් WhatsApp messages SMS එවලා තිනවා විභාගෙ ලියලා A level වලට කොමර්ස් කරපු නැති ළමයි විභාගෙ ලියලා ඒගොල්ලෝ විශේෂයෙන්ම ওই බැංකු ආයතනයේ බැංකුවක මූල්‍ය ප්‍රකාශ ගාන හරියට බැලන්ස් වුණා කියලා SMS එවනවා විභාගෙ වෙලලා පාස් වෙච්ච කට්ටිය එවනවා. ඒක නිසා අපි බොහොම හොඳ පාසින් රේට් එකකුත් මේන්ටේන් කරගෙන යනවා 80ක විතර වගේ. දැන් ආයතනයේ හැටියට ගත්තොත් ඔයගොල්ලෝ මේ IBSL ආයතනෙට සම්බන්ධ වීමම හොඳයි. මේ ඔක්කොම ඔයගොල්ලන්ට නොමිලේ මම දන්න විදිහට මේ ලෙක්චර් සීරීස් ඔක්කොම ඔන්ලයින් නොමිලේ තමයි ඔයගොල්ලන්ට හම්බෙන්නේ. ඒක නිසා ඒක ඒ දේවල් දැනිතේ සමහරවිට නොමිලේ හම්බෙනකොට ඔක ගානකුත් නැහැ. සල්ලි ගෙවලා ඔක දෙයක් කරගත්තොත් තමයි ගානක් වෙන්නේ. ඒ නිසා එහෙම හිතන්න එපා. ඔයගොල්ලෝ හොඳම ආයතනෙට ඇවිල්ලා තියෙන්නේ. හොඳම ලෙක්චර්ස්ලා සෙට් එකක් ඉන්නේ මේ ආයතනෙ සතුව. ඔයගොල්ලන්ට හොඳට මේ ලෙක්චර් සීරීස් එක කරනවා. අපි මේ දෙවෙනි ඔන්ලයින් ක්‍රමයේ යටතේ දෙවෙනි සැරේට කරන ලෙක්චර් සීරීස් එක. ඒකට තවත් ගොඩක් ඉම්ප්‍රූව්මන්ට්ස් වෙනවා මේ යටතේ. ඔයගොල්ලෝගේ කැපවීම තමයි තියෙන්නේ. විභාගයේ කොහොමද ඔයගොල්ලෝ ඉස්සරහට කරගෙන යන්නේ කියන එකට ඔයගොල්ලෝගේ කැපවීම තමයි තියෙන්නේ. ඒතර ඒ කැපවීම තුලින් ඔයගොල්ලන්ට පුළුවන් අනිවාර්යයෙන්ම මේ විෂය ඉක්මනට සමස් වෙලා තමන්ගේ ක්වොලිෆිකේෂන් එක ඉක්මනට හදාගන්න. මොකද ඉස්සරහට බහැලා අපි හිතුවට දැන්
ලබන අවුරුද්ද තමයි බොහොම චැලෙන්ජින් එක වෙන්නේ. දැන් මේ අවුරුද්දේ මේ කොම් ප්‍රශ්නත් එක්ක මේ ගැටලු තිබ්බට ලබන අවුරුද්දේ තමයි ඔය ප්‍රතිඵල එන්නේ. ඒතර තාම උනත් හරියාකාරව වෙනතක් මේ කරන්නේ. නමුත් මේ දිගටම මේ චැලෙන්ජ් එක තියෙයි. ඒකට ඒවට ගැටලුව තමන්ගේ පැත්තෙන් කරගන්න පුළුවන් ඔක්කොම සුදුසුකම් ටික සපුරලා තියාගන්න මේ චැලෙන්ජස් වලට මුහුණ දෙන්න. රයිට්. අපි ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් එහෙම පළවෙනි පාඩමේ යටතේ මම උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ අර කලින් කිව්වා වගේ ගිණුම්කරණය මුල ඉඳලම අපිට අමාරු කොටස් තියෙනවා සිලබස් එකේ. නමුත් අපි ඉස්සෙල්ලම මුල සිටම අපේ ගිණුම්කරණය කොහොමද විශේෂයෙන්ම A level වලට කොමර්ස් කරපු නැති කට්ටියට සහ සමහරු කොමර්ස් කරාට දැන් A level කළ සමහරලාට අවුරුදු 5-6ක් වෙන්න පුළුවන් නැත්නම් ඊට වැඩි කාලයක් වෙන්න පුළුවන්. තමයි මතකත් නැති වෙන්න පුළුවන්. සමහරුන්ට කරපු විෂයන් මතක නැති වෙන්න පුළුවන් A level වලට. එච්චරට දැන් කාලය ගෙවිලා තියෙන්න පුළුවන්. එතකොට ඔය ඔක්කොම කට්ටිය ආවරණය වෙන්න අපි ගිණුම්කරණයේ මුල ඉඳලම ඉගෙන ගන්න තමයි හදන්නේ. ඒතර ඒ යටතේ අපි ගිණුම්කරණයේ විශේෂයෙන්ම නිර්වචනය කරනවා, ගිණුම්කරණයේ අවශ්‍යතාවය පැහැදිලි කරගන්නවා, ගිණුම්කරණයේ ක්‍රියාවලියක් ලෙස කොයි විදිහටද ක්‍රියා කරන්න කියලා, ඊළඟට මූල ප්‍රකාශ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවීන් ගැන හඳුනගන්නවා, ඊළඟට ගිණුම්කරණයේ වර්ගීකරණයක් කරනවා, ඊළඟට මේ පාඩමේ යටතේ අපි ditth සටහන් ක්‍රමයේ ගිණුම්කරණය කියලා කියන්නේ මිනිස්සෙන් නම් මේ මිනිස්සයාගේ හදවත වගේ තමයි මේ ditth සටහන් ක්‍රමය කියලා කියන්නේ. ඒ ditth සටහන් ක්‍රමයේ යටතේ කොහොමද පොත් ලැබීම කරන්නේ, ගිණුම් වර්ග කරන්නේ, ඒ සියලුම දේවල් අපි ඉගෙන ගන්නවා. ඊළඟට පත්‍ර සහ දෛනික පොත් කියන කොටස් ටික මේ කොටසේ යටතේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඔන්ලයින් ක්‍රමයේ යටතේ තියෙන තව ඊළඟ මූලිකම දෙයක් තමයි තමන්ගේ මයික් එක මියුට් කරගෙන ඉන්න. තමන්ගේ මයික් එක මියුට් කරගෙන හිටියේ නැත්නම් තමන්ගේ ගෙදර සිද්ධ වෙන දේවල් සමහරලාට වෙන වෙන ප්‍රශ්නත් මේකින් ඇහෙන්න පුළුවන්. ඒක නිසා ඒක බොහොම වැදගත් කාරණයක්. මට මේකේ බලන්න පුළුවන් කාගේද මයික් එක ඔන් වෙලා තියෙන්නේ කියලා. ඒකට එමුණුත් එම ගැටලුවක් මතුවේ. ඔයගොල්ලන්ට අවස්ථාවක් ලබා දෙනවා මොන හරි ගැටලුවක් තිබ්බොත් අහන්න අවසානයේදී. right. මොකද මේකේ ලොකු බල්ක් කට්ටියක් මේකට සම්බන්ධ වෙන නිසා practically දෙන්නෙන් දෙය අපිට සාකච්ඡා කිරීම හරි practically අමාරුයි. එමුණුත් එම මේ මට නිතරම කියන්න වෙන්නේ ඔයගොල්ලෝගේ මයික් එක මියුට් කරගන්න කියන එක විතරයි. right. ඒතර කලින් කිව්වා වගේ අපි ගිණුම්කරණයේ මුලින්ම ඉගෙන ගන්නවා. යටතේ අපි පටන් ගමු ගිණුම්කරණය නිර්වචනය කිරීම කියන තැන ඉඳලා. අපි ගත්තොත් එහෙම ගිණුම්කරණය කියලා කියන්නේ මොකක්ද කියන එක ගිණුම්කරණය සම්බන්ධ විශේෂ වූ ආයතන දෙන ඒවා ඩිෆයින් කරලා තියෙනවා ගිණුම්කරණය කියලා කියන්නේ මොකක්ද කියලා. ඒතර ගිණුම්කරණයත් එක්ක යන වචන ටිකක් තියෙනවා. මේ නිර්වචනයේ ඇතුලේ තියෙන වචන ටික තමයි ගිණුම්කරණය විස්තර කරන්නේ. ගිණුම්කරණය කියලා කියන්නේ විෂය කියන එක විස්තර කරන්නේ මේක ඇතුලේ තියෙන වචන ටික. මේවා එකක්වත් කටපාඩම් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ගිණුම්කරණය කියන විෂයත් කටපාඩම් කරන විෂයක් නෙමෙයි. ගිණුම්කරණය කියන විෂය බොහොම ලොජිකල් විෂයක්, තර්කානුකූල විෂයක්. ඒකට කිසිම දෙයක් කටපාඩම් කිරීමේ අවශ්‍යතාවයක් නැත. right? ඒකට දැන් ඔයගොල්ලන්ට ෆිසිකලි මාව මෙතනට ආවනම් ඔයගොල්ලන්ට පෙනේ කවදාවත් මම පන්තියට එනකොට කිසිම පොතක් ටියුට් එකක් මොකක්වත් අරගෙන එන්නේ නැහැ. ඒකට හේතුව ගිණුම්කරණය කියන විෂය කියන එක අපිට තර්කානුකූලව උගන්වන්න පුළුවන්. පන්තියට ආවට පස්සේ උගන්වන්න පුළුවන්. ඒකට කටපාඩම් කිරීමේ කිසිම දෙයක් නැහැ ගිණුම්කරණය සම්බන්ධයෙන්. දැන් කටපාඩම් කරන්න ඕනේ ඔයගොල්ලෝ ඕනම විෂයක කටපාඩම් කරන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් කටපාඩම් කරන්නේ ඔය ගාථා වගේ දේවල්. ඒවා වෙනස් වෙන්නේ නැහැ. එක එක්කිනාට ඕන විදිහට ඒවා කියන්න බෑ. ඒක නිසා සාමාන්‍යයෙන් විෂයක් අපි කටපාඩම් කරන්නේ නැහැ. කටපාඩම් කරොත් ඔයගොල්ලන්ට මේ විෂය ධාරණය කිරීමේ හැකියාවක් නැහැ. මොකද මේ කටපාඩම් කරන එකේ මුලයි මැදයි අගයි ඔයර තැනක ඔයගොල්ලෝ දැනගත්තේ නැත්නම් අමතකුණොත් එම ඒක උත්තරේ ලියා ගන්න බැරි වෙනවා. right? ඒත් එහෙම කටපාඩම් කරාට පස්සේ තමයි විභාගෙ ලෙවල් විභාග ශාලාවෙන් එළියට කකුල තියෙනකොටම ඔයගොල්ලන්ට ලියපු විෂය කරුණු මතක නැහැ. right? ඒක තමයි ගොඩක් වෙලාවට දැනට මේ සංස්කෘතිය වෙලා තියෙන්නේ ඒ ලෙවල් වලට විවිධ විෂයන් උගන්වන ගුරුවරු ළමයාට උත්සාහ කරන්න පුළුවන් තරම් කටපාඩම් කිරීම සිද්ධ කරන්න. ඒත් එහෙම කටපාඩම් කිරීම
නොකළ යුතුම සබ්ජෙක්ට් එකක් තමයි ගිණුම් කරන්නේ කියලා කියන්නේ. ගිණුම් කරන්නේ කියලා කියන්නේ හැම වෙලාවෙම ප්‍රශ්න අහලා තර්ක කරලා ඉගෙන ගන්න ඕනේ විෂයක්. අපි මෙන්න මේක හර මේක බැර කියලා කියන්නේ නෑ. ඒකට හර වෙන්න හේතුව, හර බැර වෙන්න හේතුව දැනගෙන තමයි හර හුව බැර කරන්න ඕනේ. right. ඉදිරියට යද්දී ඔයගොල්ලන්ට තේරෙයි අපි කොහොමද මේක ඉගෙන ගන්න කියලා වෙලා. එතන මේ ඩෙෆිනේෂන් එකට ගියොත් එහෙම ඩෙෆිනේෂන් එකේ තියෙනවා වචන බලන්න ව්‍යාපාර ආයතනයක මුදලින් සිදුවන ගනුදෙනු හා සිද්ධීන්. right. එතන මුදලින් මයින්න පුළුවන්, මුදලින් අගයක් දෙන්න පුළුවන් ගනුදෙනු සිද්ධ වෙනවා ව්‍යාපාර ආයතනයක. right. අපි උදාහරණයක් හැටියට ගත්තොත් එම් බැංකුවකටම අදාළ උදාහරණයක් තමයි මම ගන්නෙ. බැංකුවක සිද්ධ වෙන ගනුදෙනුවක් තමයි තැන්පත් කරුවෙකු මුදල් ගෙනල්ලා තැන්පත් කිරීම. ගනුදෙනු කරුවෙකු ඇවිල්ලා ව්‍යාපාර බැංකුවේ බ්‍රාන්ච් එකේ මුදල් තැන්පත් කරන එක ගනුදෙනුවක්. ඒතර ගනුදෙනු කරුවෙකු මුදල් විත්ඩ්‍රෝ කිරීම ගනුදෙනුවක්. ගනුදෙනු කරුවන්ට ලෝන් එකක් දෙනවා කියන එක ගනුදෙනුවක්. ඔයගොල්ලෝගේ ගනුදෙනු කරුවෙක් ගිහිල්ලා වෙලා ATM එකෙන් සල්ලි ගන්නවා කියන එක ගනුදෙනුවක්. ATM එකේ සල්ලි ඩිපොසිට් කරනවා කියන එක ගනුදෙනුවක්. ගනුදෙනු කරුවෙක් ඇවිල්ලා වෙලා අපේ LC එකක් ඕපන් කරනවා කියන එක ගනුදෙනුවක්. right. ඒතර ඒ ආකාරයක විශාල transactions ප්‍රමාණයක් ආයතනයක වෙනවා. ඒකට මේ definition එකේ කියන්නේ ව්‍යාපාර ආයතනයක එහෙම නැත්නම් බැංකුවක මුදලින් මයින්න පුළුවන් මුදලින් සිදුවන ගනුදෙනු හා සිද්ධීන් ඔන්න එතනින් පස්සේ. ඒකට අපි මුලින්ම කතා කරන්නේ ගනුදෙනු හා සිද්ධීන් ආයතනයක සිද්ධ වෙන මුදලින් මයින්න පුළුවන් ඒවා, මුදලින් අගයක් දෙන්න පුළුවන් ඒවා. ඒකට ආයතනයක එහෙම ගනුදෙනු හා සිද්ධීන් වෙනවා විශාල ප්‍රමාණයක් දවසකට. ඒත් ආයතනය කියලා අපි මෙතන කතා කරන්නේ බැංකුවක. එතකොට මේක පොදුවේ කතා කරන්නේ ගිණුම් කරන කියන විෂයේ තියෙන බැංකුවකට විතරක් නෙමෙයි ඕනම ආයතනයක ගිණුම් කරන විෂය අදාළයි. ඒතර ඕනම ආයතනයක විශාල ප්‍රමාණයක ගනුදෙනු හා සිද්ධීන් ප්‍රමාණයක් සිද්ධ වෙනවා මුදලින් මයින්න පුළුවන්. ඒතර ගිණුම් කරණය කියලා කියන්නේ ඉන්න එහෙම සිද්ධ වෙන ගනුදෙනු රැස් කිරීම. රැස් කරන එක ඊළඟට වාර්තා කිරීම, පොත්පත්වල වාර්තා කිරීම, ඊළඟට ඒවා වර්ග කරන එක, වර්ග කරලා සාරාංශ කරන එක, සාරාංශ කරලා විශ්ලේෂණය කරන එක, විශ්ලේෂණය කරලා අර්ථකථනය කරනවා කියන්නේ. අර්ථකථනය කියවම සමහරවන්ට තේරෙන්නේ නැති වෙන පුළුවන්. අපි කියනවා ඉන්ටර්ප්‍රිට් කරනවා කියලා. right. අපි තේරුමක් දෙනවා. මේ මොකක් හරි අපිට විශ්ලේෂණය කරලා එන තොරතුරු අපි ඉන්ටර්ප්‍රිට් කරන්න ඕනේ. අර්ථකථනය කිරීම සහ ආර්ථික තීරණ ගැනීම සඳහා උනන්දුවක් දක්වන පාර්ශවයන්ට බෙදා හැරීම. ඇතුළු සමස්ත ක්‍රියාවලියට අපි කියනවා ගිණුම්කරණය කියලා. right. ආයි අපි මුලට ගියොත් එහෙම ආයතනයක මුදලින් සිදුවන නැත්නම් මුදලින් මයින්න පුළුවන් ගනුදෙනු හා සිද්ධීන් ගොඩක් වෙනවා දවසකට. ඒතර ගිණුම්කරණය කියලා කියන්නේ එහෙම මුදලින් මයින්න පුළුවන් ආයතනයක සිද්ධ වෙන ගනුදෙනු හා සිද්ධීන් රැස් කරන එක ඊළඟට ඒවා එකතු කරගෙන නිකන් තියාගෙන ඉන්න බෑ. පොත්පත්වල වාර්තා කරන එක ඊළඟට මොකද්ද? පොත්පත්වල වාර්තා කරලා ඊළඟට මොකද කරන්න ඕනේ? ඒවා වර්ග කරන්න ඕනේ. මොන හරි පදනමක් භාවිතා කරලා වර්ග කරන්න ඕනේ. වර්ග කරලා සාරාංශ කරන්න ඕනේ. සමරයිස් කරනවා අපි. එකම જાතිය වර්ගවල එකතුව ගන්නවා සමරයිස් කරනවා. right. ඊළඟට ඒවා විශ්ලේෂණය කරන්න ඕනේ. අපි ඒවා ඇනලයිස් කරලා බලන්න ඕනේ. ඒකත් ගිණුම්කරණයේ කොටසක්. ඇනලයිස් කරලා ඊළඟට අර්ථකථනය කරන්න ඕනේ. ඇනලයිස් කරලා එන්නේ උත්තර අපි ඒවා හොඳද නරකද අපිට හොඳද නරකද කියලා අපි ඉන්ටර්ප්‍රිට් කරන්න ඕනේ. අර්ථකථනය කරනවා කියලා කියන්නේ ඒවා. ඒතර ඔය ඔක්කොම කරලා ඉන්ටර්ප්‍රිට් කරලා ඔක්කොම කරලා අතේ තියාගෙන ඉන්න බෑ. ව්‍යාපාරයේ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවීන් ඉන්නවා. අපි ඒව ඉස්සරහට කට්ටිය කවුද කියලා ඉගෙන ගන්නවා. අන්නේ ව්‍යාපාරයේ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවීන්ට මෙන්න මේ තොරතුරු බෙදා හරින එක. අපි හොයාගත්ත තොරතුරු රිසර්ච් බෙදා හරින එක ඇතුළු සමස්ත ක්‍රියාවලියටම අපි කියනවා ගිණුම්කරණය කියලා. right. ඒත් මේක කටපාඩම් කරන්න යන්න උත්සාහ කරන්න එපා. මේක තේරුම් අරගන්න උත්සාහ කරන්න. right. ආයතනයක ගනුදෙනු හා සිද්ධීන් සිද්ධ වෙනවා මුදලින් මයින්න පුළුවන්. ඒතර ගිණුම්කරණය කියලා කියන්නේ එහෙම සිද්ධ වෙන ගනුදෙනු හා සිද්ධීන් අපි මොකක් හරි process එකක් use කරලා රැස් කරගන්න එක, ඒවා වාර්තා කරගන්න එක, වර්ග කරගන්න එක,
සාරාංශ කරගන්න එක, විශ්ලේෂණය කරගන්න එක, ඊළඟට ඉන්ටර්ප්‍රිට් කරගන්න එක, නැත්නම් අර්ථකථනය කරගන්න එක, අවසානයේ සියලුම රිසල්ට්ස් ගිණුම්කරණය පිළිබඳ එහෙම නැත්නම් ව්‍යාපාරයේ පිළිබඳ උනන්දුවක් දක්වන විවිධ පාර්ශවයන් ඉන්නවා. ඒගොල්ලෝ විවිධ තීරණ ගන්නවා. ඒ තීරණ ගැනීම පහසු කරන්න බෙදා හරින්න ඕනේ අපි හොයාගත්ත තොරතුරු. ඒ සමස්ත ක්‍රියාවලියට අපි කියනවා ගිණුම්කරණය කියලා. ඒතර ගිණුම්කරණය කියලා කියන්නේ ව්‍යාපාරික භාෂාවක්. අපි කියනවා බිස්නස් ලැන්ග්වේජ් එකක්. ඒතර මොකක්ද ඒකේ තේරුම? ව්‍යාපාරික භාෂාවක් කියලා කියන්නේ දැන් අපි කියනවා ඉංග්‍රීසි ගත්තාම ග්ලෝබල් ලැන්ග්වේජ් එකක් කියලා. right? එතකොට ඉංග්‍රීසි හැම රටකම අපිට පොදුවේ එක එක රටත් එක්ක කියන්නේ අපි දැන් ලංකාවට කෙනෙක් ආවත් ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන්. චීනයේ කෙනෙක් ආවත් අපිත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන්. අපි දෙගොල්ලන්ටම තේරෙන භාෂාව තමයි ඉංග්‍රීසි. ඒගොල්ලන්ට සිංහල තේරෙන්නේ නැහැ. අපිට චීන භාෂාව තේරෙන්නේ නැහැ. ඒකට ඒ වෙලාවට අපිට අර ග්ලෝබල් ලැන්ග්වේජ් එක වෙච්ච ඉංග්‍රීසි පාවිච්චි කරන්න පුළුවන්. ඉන්දියාවේ කෙනෙක් ආවත් එහෙමයි. right? ඊළඟට ජපාන් එක්කෙනෙක් ආවත් එහෙමයි. ඒකට අපි හිතමු ජපාන් එක්කෙනෙක් චීන එක්කෙනෙක් කතා කරද්දී දෙන්නගේ ලැන්ග්වේජස් තේරෙන්නේ නැත්නම් ඉංග්‍රීසි පාවිච්චි කරන්න පුළුවන් අදහස් උමාරු කරගන්න. ඒතර ඔන්න ඔය වගේ ගිණුම්කරණය කියලා කියන්නේ ව්‍යාපාරික භාෂාවක්. ඒකට ගිණුම්කරණය හැම රටකම 100%ක්ම එක සමාන නුනට 99%ක් විතර වගේ එක සමානයි. බොහොම සුළු වෙනස්කම් විතරයි තියෙන්නේ. හැම රටකම ගිණුම්කරණය කියන එක එකම විදිහට කරන්නේ. ඒක වෙනසක් වෙන්නේ නැහැ. අපි කතා කරන මේ ඉස්සරහට කතා කරනවා ගිණුම් කියලා කියන්නේ මොනවාද? ගිණුම් වල අඩංගු තියෙන්නේ මොනවාද? පත්කම් වගකීම් ආදී ගැන කතා කරන ඔය ඔක්කොම අනිත් රටවලත් ඒකත් පොදුයි. right? ඒකට ගිණුම්කරණය අපි ගිණුම් තිබ්බහම අපේ මූල්‍ය ප්‍රකාශ අපි ගිණුම්කරණයේ අවසානයේ අපි හදන්නේ මූල්‍ය ප්‍රකාශ අපි කියන ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් කියලා. ඒකට ලංකාවේ හදන අවසාන ගිණුම් එහෙම නැත්නම් ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් අවසාන ගිණුම් ඕවා ඉංග්ලන්ඩ් වල කෙනෙක් ඇවිල්ලා බැලුවොත් එයාටත් තේරෙනවා. දැන් ඉංග්ලන්ඩ් වල මොකක් හරි ව්‍යාපාරයක ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් අපි ගිහිල්ලා බැලුවොත් අපිටත් තේරෙනවා. මොකද ඒක ව්‍යාපාරික භාෂාවක්. එතකොට ඒවේ ඇතුලේ තියෙන කරුණු දැන් ඒකේ කන්ටෙන්ට් එක ඉස්සෙල්ලා බලා ගන්න එක දෙකොල්ලන්ටම තේරෙන්න අපි ඉංග්‍රීසියෙන් හදලා තියෙන්න ඕනේ. ගිණුම් තියලා තියෙනොත් ඉංග්‍රීසියෙන් accounts ටික හදලා තියෙන්නත් ඕනේ ඉංග්‍රීසියෙන්. ඒගොල්ලෝ හදලා තියෙන්නත් ඕනේ ඉංග්‍රීසි අපි හදලා තියෙන්නත් ඕනේ ඉංග්‍රීසියෙන්. දැන් අපි චීනය වගේ රටකට ගිහිල්ලා ඒගොල්ලෝ ගිණුම් තියලා තියෙන චීනී අකුරු වලින් නම් අපිට ඒක තේරෙන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ චීනී කට්ටියත් ඒගොල්ලෝ ඉංග්‍රීසියෙන් නම් තමන්ගේ මූල ප්‍රකාශ හදලා තියෙන්නේ අපිට බොහොම හොඳට තේරෙනවා. ඒගොල්ලන්ටත් ලංකාවේ අපි සිංහලෙන් හැදුවොත් මේක තේරෙන්නේ නැහැ. නමුත් ඉංග්‍රීසියෙන් නම් ගිණුම් ප්‍රකාශ හදලා ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒගොල්ලන්ට ඒක ලේසියෙන්ම තේරුම් ගැනීම හැකියාවක් තියෙනවා. ඒකට අපි ව්‍යාපාරික භාෂාවක් කියලා කියන්නේ. ඒත් ගිණුම්කරණය ඕනම රටක තියෙන ගිණුම්කරණය බොහොම සමානයි. පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. නමුත් හැම එකම වගේ. ඒකින්ද තමයි ලංකාවේ වරලත් ගණකාධිකාරීවරුන් අද වෙනකොට 10,000 15000ක් වගේ ප්‍රමාණයක් ඉන්නවා. ඒකෙන් 60%කට 70%කට වඩා අධික ප්‍රමාණයක් වෙන රටවල් වල සේවය කරන්නේ. ලංකාවේ වරලත් ගණකාධිකාරීවරුන්ගෙන් විශාල ප්‍රමාණයක් සේවය කරන්නේ පිට රටවල. ලංකාවේ දැන් ගිණුම්කරණේ ව්‍යාපාරික භාෂාවක් නොවුණා නම් ඔවුන්ට ලංකාවේ විතරමයි ඉන්න වෙන්නේ. right? ඔවුන්ට වෙනකට ගිහලා සේවය කරලා පුළුවන් වෙලා තියෙන්නේ ගිණුම්කරණය කියන එක ව්‍යාපාරික භාෂාවක් නිසා. ඒතර ඒකේ තේරුම තමයි ඕනම රටක ගිණුම්කරණය එක හා සමානයි. පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. නමුත් ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා වෙන රටවල ආයෝජකයින් ඇවිල්ලා ලංකාවේ ආයෝජනය කරද්දී අපි ඒගොල්ලන්ට අපේ accounts ඉදිරිපත් කරාම ඒගොල්ලන්ට හොඳට තේරෙනවා. ඒතර දැන් විශේෂයෙන් බැංකු වල ගත්තාම පිට රටවල මිනිස්සු බැංකු වලට මුදල් ආයෝජනය කරලා තියෙනවා. දැන් එනවා ගොඩාක් ඉන්වෙස්ටර්ස්ලා ඇවිල්ලා සාමාන්‍යයෙන් සතියකට මේ දවස්වල නම් එන්නේ නැහැ මේ COVID-19 ප්‍රශ්නේ හින්දා. මේ දවස්වල ගොඩක් වෙලාවට ඔන්ලයින් ක්‍රමයේ යටතේ ඉන්වෙස්ටර්ස්ලා පිට රටවල ඉන්වෙස්ටර්ස්ලා ප්‍රශ්න අහනවා. තමන් ලංකාවේ ආයෝජනය කරලා තියෙන ආයෝජන සම්බන්ධයෙන් ප්‍රතිඵල තියෙනවද ගැටලු තියෙනවද මොකද වෙලා තියෙන්නේ කියලා අහනවා. right? ඒතර ඒවට අපි උත්තර දෙන්න බැඳලා ඉන්නවා. ඒතර ඒගොල්ලන්ටත් අපේ accounts තේරෙනවා. අපිටත් ඒගොල්ලෝ අහන ප්‍රශ්න තේරෙනවා. ඒ අනුව අපි උත්තර දෙනවා. right. ඒතර ඔගේ තුන්වෙනි පොයින්ට් එක ගත්තාම ගිණුම්කරණය කරනු ලබන පුද්ගලයන්ට අපි කියනවා ගණකාධිකාරීවරුන් කියලා.
ගණකාධිකාරීවරුන් අපි ඉංග්‍රීසියෙන් කියන accountant කියලා. right? එහෙම නැත්නම් accountant එහා ගියේ finance managers ලා, එහෙම නැත්නම් chief financial officers ලා, financial controllers ලා වගේ designation දෙනවා ආයතනවල ගිණුම්කරණය සම්බන්ධයෙන් ඉහළ තනතුරු දරන කට්ටියට. ඒත් මේකේ definition එකට ආවොත් එම ගිණුම්කරණය කියලා කියන්නේ ආයතනයක මුදලින් මැනිය හැකි සිද්ධවන ගනුදෙනු හා සිද්ධීන් රැස් කරන එක, වාර්තා කරන එක, වර්ග කරන එක, සාරාංශ කරන එක, විශ්ලේෂණය කරන එක, අර්ථකථනය කරන එක, අවසානයේ බෙදා හරින එක උනන්දුවක් දක්වන පාර්ශවීන්ට. ඒ ඇතුළු සමස්ත ක්‍රියාවලියට තමයි ගිණුම්කරණය කියලා කියන්නේ. right. අපි යනවා ඊළඟ කොටසට. ඊළඟ කොටසත් හරියම ඉන්ටරෙස්ටිං ගිණුම්කරණයේ අවශ්‍යතාවය. ඇයි මේ ගිණුම්කරණය කියලා විෂයක් අපිට එහෙම නැත්නම් ලෝකයට අවශ්‍ය වෙලා තියෙන්නේ? ගිණුම්කරණය නැතුව අපිට වැඩ කටයුතු කරන්න බැයිද? ඇයි ගිණුම්කරණය කියන එක අවශ්‍යයි? right. ඒක පැහැදිලි කරන්න මම හිතුවා ඔයගොල්ලන්ට කියන්න ඕනේ කියලා පොඩි උදාහරණයක් අරගෙන ඇයි ගිණුම්කරණය සාමාන්‍ය අපි පාවිච්චි කරන්නේ ව්‍යාපාර ආයතනනේ. ව්‍යාපාර වලට ආයතන වලටත් වඩා අඩු ප්‍රමාණයක කොටසකට කොහොමද ගිණුම්කරණය වැදගත් වෙන්නේ කියන එක පැහැදිලි කිරීම තුළින් ඔයගොල්ලන්ට මේ කොටස උගන්වන්න ඕනේ කියලා මම හිතුවා. ඒත් අපි බලමු සාමාන්‍යයෙන් ව්‍යාපාර ආයතනයක සාමාන්‍යයෙන් ගනුදෙනු විශාල ප්‍රමාණයක් කියනවා. ඊටත් වඩා පල්ලෙහා මට්ටමක තැනකට ගියොත් එහෙම අපි ගන්නකො සාමාන්‍යයෙන් ගෙදරක්. ඔයගොල්ලෝගේ ගෙදර කියලා හිතන්නකෝ උදාහරණයක්. ඒතර ඔයගොල්ලන්ගේ ගෙදර සාමාන්‍යයෙන් තීරණය ගන්නේ කවුද? ගෙදර තීරණ ගන්නේ. දැන් හිතන්නකෝ අද රැයට කන්නේ මොනවද කියලා තීරණය කරන්නේ කවුද? අම්මද තාත්තද? සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් තීරණය කරන්නේ කවුද? තාත්තා කිව්වොත් එහෙම මට අද රැයට බත් ඕනේ කියලා. අම්මා කිව්වොත් එහෙම මට අපි කන්නේ අද පාන් කියලා රැයට කන්නේ මොනවද? තාත්තා බත් කිව්වට අම්මා පාන් කිව්වට කවුද මොනවද අවසානයේ කන්නේ? මම හිතන ගොඩක් ගෙවල් වල කන්නේ පාන් කියලා. මොකද අම්මා තමයි ගොඩක් වෙලාවට තීරණ ගන්න. right? තාත්තා අපි කියන ගෘහ මූලිකයා එහෙම කියලා කියන. නමුත් ඒ වුණාට අම්මා තමයි ප්‍රධාන තීරකවරයා වෙන්නේ. ඒක ඔක සාමාන්‍යයෙන් ඕනම තැනක පොදු දෙයක්. right? එතකොට අම්මා කෙනෙක්ව අපි උදාහරණයට ගත්තොත් එහෙම ගෙදරක අම්මා ගිණුම්කරණය ප්‍රැක්ටිස් කරනවා. අම්මා කෙනෙකුටත් ගිණුම්කරණය කියන එක ඇත්තටම ප්‍රායෝගිකව යොදා ගන්න පුළුවන්. කොහොමද අපි උදාහරණය ගමු මෙන්න මේ විදිහට. දැන් අම්මගෙන් අපි ඇහුවොත් එහෙම අම්මේ දැන් මේ දෙසැම්බර් මාසෙනේ ඉන්නේ. නොවැම්බර් මාසේ අම්මට ලැබුණු මුළු ආදායම් මොනවද? මොන වගේ ලැබීම්ද ලැබුණේ අම්මට? ඒතර අම්මට කියන්න පුළුවන් මේ තාත්තා මට එයාගේ සැලරි එක ගෙනල්ලා දුන්න මෙන්න මෙච්චර ප්‍රමාණය. ඊළඟට අපිට අයිති කඩ කාමරයක් තියෙනවා කුලියට දීලා එකකින් මෙන්න මෙච්චර කුලියක් හම්බ වුණා. බැංකුවල මෙන්න මෙච්චර මුදලක් තැන්පත් කරලා දෙන එකකින් පොලියක් හම්බ වුණා. right. දැන් මගේ ඒ අම්මාට කියන්න බැරි වෙයි මං හිතන්නේ මේ අම්මා කියන්නේ මගේ එක පුතෙක් හරි දුවෙක් හරි බැංකුවක වැඩ කරනවා මේ එයා මට මෙච්චර පඩි ගත්තම ගෙනල්ලා දෙනවා කියලා තාම කියන්න බැරි වෙයි ඔයගොල්ලෝගේ. මට්ටමේදී සමහර වෙලාවට සල්ලි දෙන ගෙදරට දෙන කට්ටියත් ඇති. ඉතින් ගොඩක් කට්ටිය එහෙම ගෙවල් වලට දෙන්නේ නැහැ. Tamanටත් මං හිතන්නේ මදි. හම්බෙන පඩිය. ඒක නිසා මේ බලන්න ඉස්සරහට හරි ගෙදරට කීයක් හරි දෙන්න පුළුවන්ද කියලා. ඒතර අම්මා ඒ වගේ ආදායම් ප්‍රමාණයක් කියනවා. හැබැයි අම්මගෙන් අහුවොත් එහෙම ගිය මාසේ වියදම් මොනවාද වියදම් කරේ කියලා අම්මට දෙන්න උත්තරයක් නැති වෙයි. හේතුව අම්මා ගාව කිසිම රෙකෝඩ් එකක් නැහැ දරපු වියදම් සම්බන්ධයෙන්. දැන් එයා කෑම ගන්න, බෙහෙත් ගන්න, ඇඳුම් ගන්න විවිධාකාරයේ දේවල් වලට වියදම් කරන්නේ නැති. අර හම්බෙච්ච ආදායම විවිධාකාරයේ දේවල් වලට වියදම් කරන්නේ නැති. හැබැයි එයාට දැන් මතක නැහැ මොනකටද වියදම් කරේ කියලා. right? ඒකට හේතුව තමයි අම්මා ගිණුම්කරණය භාවිතා නොකරපු එක. හැබැයි මෙහෙම හිතන්න බලන්නකෝ. අම්මා පොතක් අරගෙන ඉවිල්ලා අම්මගේ ආදායම් සහ වියදම් හැම මාසෙම ලියනවා. අම්මට ලැබෙන මුදල්, අම්මා ගෙවන මුදල් පොතේ ලියනවා.
ඒත් අම්මා ඔන්න ගිණුම් කරන්නේ යම් ආකාරයකට ප්‍රැක්ටිස් කරනවා. ඒත් එහෙම කරාම අම්මට මොනවාද ලැබෙන බෙනිෆිට්ස්? අම්මට කියන්න පුළුවන් ගිය මාසේ කීයක්ද ලැබුණු ආදායම්? මොන සෝසස් වලින්ද ආදායම ලැබුණේ? අම්මට ගිය මාසේ විතරක් නෙමෙයි අම්මා දිගටම ওই වැඩේ කරා නම් මේ අවුරුද්දේ මාස 11ක්ම කරා නම් අම්මට ජනවාරි මාසේ ඉඳලා කියන්න පුළුවන් මොනවාද අම්මට ලැබුණු ආදායම් කියලා. එතකොට ඊට අමතරව අම්මට බලන්න පුළුවන් ජනවාරි මාසේ ඉඳලා ලැබුණු ආදායම් මොනවාද? ඊළඟ වීදම් වලට ගිහිල්ලා අම්මට බලන්න පුළුවන් කීයක්ද මට වීදම් වෙලා තියෙන්නේ. අම්මා මේ වියදමුත් අම්මා කැටගරයිස් කරලා තියෙනවා නම් ඔය ආදායම් වීදම් දෙකම අම්මට ට්‍රෙන්ඩ් එක බලන්න පුළුවන්. මොකද්ද ට්‍රෙන්ඩ් එක බලනවා කියලා කියන්නේ? ආදායම් ගත්තොත් එහෙම අම්මාගේ ආදායමුත් අම්මා වර්ග කරලා තියෙනවා නම් අපි හිතන්නකෝ තාත්තගේ සැලරි එක කියලා. තාත්තා ජනවාරි මාසේ ගෙනල්ලා දුන්න සැලරි එක කීයද? දැන් නොවැම්බර් මාසේ ගෙනල්ලා දෙන සැලරි එක කීයද? අම්මා ඒව රෙකෝඩ් කරලා තියෙනවා නම් කුලිය එහෙම නැත්නම් පොලි ඒ වගේ දේවල් වල ආදායමේ වෙනස මොකද්ද කියලා බලා ගන්න පුළුවන්. වියදමුත් එහෙමයි. අම්මට බලා ගන්න පුළුවන් අම්මා වියදමුත් අම්මා සටහන් කරනවට අමතරව වර්ග කරනවා නම් ආහාර සඳහා මෙච්චරක් ගියා, බේත් සඳහා මෙච්චරක් ගියා. දැන් හිතන්නකෝ ආහාර සඳහා ගත්තාමත් අපි හිතමු සීනි වලට මෙච්චරක් යනවා මාසෙකට, පරිප්පු වලට මෙච්චරක් යනවා, හාල් වලට මෙච්චරක් යනවා. right? ඒ වගේ ට්‍රෙන්ඩ් එකක් බලන්න පුළුවන් අම්මට. අම්මා ඒක හරියට වර්ග කරලා තියෙනවා. පොතකලිය. ඒ විතරක් නෙමේ එහෙම ට්‍රෙන්ඩ් එක බලලා මාස කම්පෙයාර් කරන්න පුළුවන්. ආදායම් වියදම් ගිය මාසෙට සාපේක්ෂව මේ මාසෙ මොකද වෙලා තියෙන්නේ? තාත්තගේ සැලරිස් වැඩි වෙලාද අඩු වෙලාද? එහෙම නැත්නම් අනිකුත් ආදායම් පොලි ආදායම් වැඩි වෙලාද අඩු වෙලාද? පොලි ආදායම් නම් මේ දවස්වල අඩු වෙලා ඇති. මොකද ඉන්ට්‍රස්ට් රේට් එන්න පල්ලෙහාට යන හින්දා. ඒ විදිහට අම්මට බලන්න පුළුවන්. වියදම් පැත්තට ගියාම විශේෂයෙන් බලන්න පුළුවන් වියදම් වැඩි වෙලා නම් ගිය මාසෙට සාපේක්ෂව මොන හේතු හින්දාද වියදම් වැඩි වෙලා තියෙන්නේ? මොන කැටගරි එකකින්ද වැඩි වෙලා තියෙන්නේ? අපි ආහාර පාන වලටද වැඩි වෙලා තියෙන්නේ? ආහාර පාන වල මොනවටද වැඩි වෙලා තියෙන්නේ? පරිප්පු වලටද වැඩි වෙලා තියෙන්නේ? සීනි වලටද වැඩි වෙලා තියෙන්නේ? මොනවටද වැඩි වෙලා තියෙන්නේ? එහෙම නැත්නම් කිරිපිටි වලටද වැඩි වෙලා තියෙන්නේ? ඊසරේ කිරිපිටි පැකට් හිතන්නකෝ මාසෙට ගියා කියලා 4ක්. මේ සැරේ ගිහිල්ලා තියෙනවා මාසෙට කිරිපිටි පැකට් 6ක්. මොකද වෙලා තියෙන්නේ? එතකොට බලන්න පුළුවන් ගෙදර ඉන්න තමන්ගේ දුව පුතා හොරෙන් අර පිටි එහෙම අරගෙන කනවද කියලා. බත් කාලේ වෙල පිටි හැන්දක් කනවද කියලා. right? ඒත් ඒ වගේ බලන්න පුළුවන්. එහෙම නැත්නම් පරිප්පු වලට වැඩි වෙන් ගිහලා තියෙන මේ මාසේ වැඩියෙන් පරිප්පුද කාලා තින්නේ. එහෙම නැත්නම් පරිප්පු වල මිල වැඩි වෙලාද? ඒත් අපිට හොයලා බලන්න පුළුවන්. එහෙම සංසන්දනයක් කරලා බලන්න පුළුවන්. මේ ඔක්කොම දේවල් අපිට කරන්න පුළුවන් උනේ මේ අම්මා පොතක් අරගෙන මේ විස්තර ලියපු හින්දා. එහෙම නැතුව අම්මට ඕක මතක තියාගෙන ඉන්න ගියොත් එහෙම අම්මට මතකද හන්දියේ කඩෙන් පරිප්පු කිලෝ එකක් ගෙනාපු ගාන? එහෙම මතක හිටින්නේ නැහැ. right? ඒතර විශාල ප්‍රමාණයක ප්‍රයෝජන රාශියක්. දැන් ඔයගොල්ලන්ට උනත් ඔයගොල්ලොන්ගේ සැලරි එක වැටිලා සැලරි එකට මොනවාද උනේ කියලා සතියක් දෙකක් යනකොට ඔයගොල්ලෝ දන්නේ නැහැ. ඒතර සතියක් විතර යනකම් දැන් ගොඩක් කට්ටිය බැංකුවල කට්ටිය අපි දන්නවා ප්‍රායෝගිකව සැලරි එක වැටෙන දවසට 25 හරි කවදා හරි ඒ දවසට බොහොම හොඳ සන්තෝෂෙන් ඉන්නවා. ඒ වැටෙන වෙලාවට විතරයි. සැලරි එක ක්‍රෙඩිට් වෙන වෙලාවට විතරයි. ඊට පස්සේ සතියක් විතර යනකොට මේකට මොකද වෙන්නේ කියලා වෙලා හරි අමාරු. ඊට පස්සේ අපි කියනවා අර කතා කරන භාෂාවෙන් රිම් එකෙන් තමයි ඊට පස්සේ සතිය දුවන්නේ. සැලරි එක වැටෙන්න ඉස්සෙල්ලා සතිය බොහොම අමාරුවෙන් තමයි දුවන්නේ. right? ඉතින් ප්‍රායෝගිකව ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඔයගොල්ලොන්ගෙම සැලරි එක account එකට ගිහලා බලන්න පුළුවන් මොනකටද මම වීදම් කරේ. එහෙම ප්‍රායෝගිකව බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට ID එකක් ගන්න පුළුවන්. දැන් මම මොනවාද අනවශ්‍ය වීදම් දැන් මං කිව්වා හැම ආයතනයක්ම තමන්ගේ අනවශ්‍ය වීදම් ඔක්කොම කපනවා කියලා. right? ඒකට තමන්ටත් වෙනවා අනිවාර්යයෙන්ම තමන්ගේ අනවශ්‍ය වීදම් කපා හරින්න. දැන් විශේෂයෙන්ම ගොඩාක් කට්ටියට මම කියන්නේ මේ සාමාන්‍යයෙන් රිසර්ච් එකක් කරලා තිබ්බා ගොඩාක් කට්ටියට දැන් යන්නේ වීදම තමන්ගේ සැලරි එකකින් විශාල ප්‍රමාණයක් යන්නේ මොබයිල් data වලට කියලා. right?
සමහර මේ ඉන්ඩස්ට්‍රීස් වල කෑමට වඩා යනවා මොබයිල් data වලට මාසෙකට. උදාහරණයක් ඇටියට ගාමන්ට් ක්ෂේත්‍රයේ දැන් ඔයගොල්ලෝ ගත්ත රෙදිපිලි සම්බන්ධ ආයතනවල ඉන්න සේවකයින්ගේ කෑමට වඩා මොබයිල් data වලට යනවලු වියදම. ඒතර ඒගොල්ලන්ගේ සැලරි එකකින් සෑහෙන ප්‍රමාණයක් යනවා මොබයිල් data වලට. එතකොට දැන් ඒ කියන්නේ ඒගොල්ලෝගේ ප්‍රයොරිටි එක ඇවිල්ලා තියෙන්නේ කෑමටත් වඩා මොබයිල් data වලට යනවා කියලා වෙලා. ඒතර මේ ඒ සම්පාදනය කරන ආයතන පැත්තෙන් ඒක හොඳයි. නමුත් මේ ඒ වැඩ කරන සේවකින්ගේ පැත්තෙන් ගත්තොත් එහෙම ඒගොල්ලන්ට අවබෝධයක් නැහැ. දැන් මේ ෆෝන් එක සෑහෙන්න පහසු කරලා වගේම සමහරුන්ගේ ජීවිත විනාශ කරලා තියෙනවා. ඒකෙන්ද අපිත් අවබෝධයකින් යුක්තව කටයුතු කරන්න ඕනේ. අපේ සැලරි එක ඔයගොල්ලොත් මහන්සි වෙලානේ මාසයක්ම මහන්සි වෙලා ගන්න සැලරි එක අවසානයේ ඉතිරි කිරීමක්වත් නොකර එහෙට මෙහෙට වෙනවද කියලා. බලන්න එක මාසයක් කරලා තමන්ගේ සැලරි එකට මොකද වෙලා තියෙන්නේ කියලා. ඒත් අයිඩියා එකක් ගන්න පුළුවන් තමන්ගේ සැලරි එක කොහෙද වියදම් වුනේ කියලා. නැත්නම් කවදාවත් මේ ඔක අධ්‍යයනයක් වෙන්නේ නැහැ. ඒ වගේ දැන් මම මේ අම්මා කෙනෙක්ගේ උදාහරණයක් අරගෙන ඔයගොල්ලන්ට ඔප්පු කරලා පෙන්නුවා ගිනුම්කරණය අම්මා කෙනෙක් ප්‍රැක්ටිස් කරාම අම්මට කොච්චර ප්‍රයෝජන ලැබෙනවද කියලා. ඒත් හිතන්නකෝ ගිනුම්කරණය කියන විෂය තිබ්බේ නැත්නම් ව්‍යාපාරයකට මොකද වෙන්නේ? ව්‍යාපාරයට තමන්ගේ ව්‍යාපාර කටයුතු කරන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් සිල්ලර කඩයක් ගත්තොත් එහෙම ඔය කඩේක ඉන්න මුදලාලිට මතක තියෙනවද තමන් කරන ගනුදෙනු ඔක්කොම? එයාගේ කඩේ බඩු කීයටද දැම්මේ, කීයකට විකුණුවද, ණයට විකුණුවද, මොනවාද උනේ, ඒ කිසිම තොරතුරක් එයා වාර්තා කරන්නේ නැත්නම් එයාට කිසිම අවබෝධයක් නැහැ. දැන් ඔයගොල්ලන්ගේ බැංකුව ගන්නකො බැංකුවක ඉන්න බ්‍රාන්චස් වල අපි ගිණුම්කරණය කියන විෂය ප්‍රැක්ටිස් කරනවා කියලා කියන්නේ අපි ඔය අපේ හැම කෙනාගේම කෝ බැංකින් සිස්ටම් එකක් තියෙනවා. ඔන්න ඔය කෝ බැංකින් සිස්ටම් එකට එන්ට්‍රීස් එන්ටර් කරනවා වෙරිෆයි කරනවා. එන්ට්‍රීස් එන්ටර් කරනවා වෙරිෆයි කරනවා. ඒක තමයි ඔයගොල්ලෝ ගිණුම් කරන ප්‍රැක්ටිස් කරනවා කියලා කරන්නේ. ගනුදෙනු රැස් කරලා ඔන්න වාර්තා කරනවා. දැන් එහෙම සිස්ටම් එකක් තිබ්බේ නැත්නම්, ඒ කියන්නේ ගිණුම්කරණය කියන එකක් තිබ්බේ නැත්නම් මොකද වෙන්නේ? අපිට සිද්ධ වෙනවා කස්ටමර් කෙනෙක් ඇවිල්ලා සල්ලි දැම්මහම ඒක මතක තියාගන්න වෙන එකට එලා කෙනෙක්. ඊට පස්සේ මේ මිනිස්සුම ඇවිල්ලා පැයකින් පස්සේ මේ ගනුදෙනුවක් කරගෙන ගියොත් එම් සල්ලි අරගෙන ආයෙ මතක තියාගෙන ඉන්න වෙනවා. තව එක්කෙනෙක් ආවොත් ඒක අනිත් වෙලට මතක තියාගන්න වෙනවා. ඒකට ඒක ප්‍රැක්ටිකල් නෑ. ප්‍රැක්ටිකලි හරි අමාරුයි මේ ගිණුම්කරණේ නැතුව ව්‍යාපාර ආයතනයක තොරතුරු භාවිතා කරන්න. දැන් ඒක අද සිද්ධ වෙන ගනුදෙනු කොහොම හරි මතක තියාගත්ත කියමුකෝ. හෙට සිද්ධ වෙන ඒවා. ඊට පස්සේ දවස් සිද්ධ වෙන ඒවා. මීට අවුරුද්දකට කලින් සිද්ධ වෙච්ච ඒවා. right? මීට මාසයකට කලින් සිද්ධ වෙච්ච ඒවා මතක තියාගන්නේ කොහොමද? එතකොට මේ හැම එකටම උත්තරේ තමයි ගිණුම්කරණය කියන විෂය. ගිණුම්කරණය කියන විෂය ෆැසිලිටේට් කරනවා අපිට උදව් වෙනවා ව්‍යාපාර ආයතනයක සිද්ධ වෙන ගනුදෙනු සිද්ධීන් සම්බන්ධයෙන් සියලුම වාර්තා තියාගන්න. ඒතර එහෙම තියාගත්තොත් තමයි අපට මේකේ ස්ක්‍රීන් එකේ ඔයගොල්ලන්ට පේනවා ගිණුම්කරණයේ අවශ්‍යතාවය යටතේ අපිට ව්‍යාපාරයේ විසින් අත්පත් කරගත්ත නැත්නම් ව්‍යාපාරයට අයිති වත්කම් මොනවාද කියලා. අපි ඉස්සරහට ඉගෙන ගමු වත්කමක් කියලා කියන්නේ මොකද්ද කියලා. ව්‍යාපාරයට අයිති දේවල් පිළිබඳව අපිට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒවා හැබැයි රෙකෝඩ් කරලා තිබ්බොත් විතරයි. ඊළඟට දෙවෙනිම ව්‍යාපාරයේ ගෙවන්න ඕනේ වගකීම් මොනවාද පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මොන වගේ වගකීම්ද ගෙවන්න ඕනේ කියලා. බැංකුව වලට ගත්ත ණය, කාගෙන් හරි ඉල්ලගත්ත ණය, ඔය ඔක්කොම පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඊළඟට ව්‍යාපාරයේ ලැබෙන ආදායම් වියදම් අපි කොච්චරක් බඩු විකුණලා තියෙනවද, කොච්චරක් බඩු අරගෙන තියෙනවද, අපිට ආදායම් වියදම් මොනවද තියෙන්නේ, පහුගිය මාස 12 අපි විදුලිය හැටියට කීයක් ගෙව්වද, වතුර බිල කීයක් ගෙව්වද, ඒතර ඒව ඔක්කොම පිළිබඳ විස්තර ලබා ගන්න පුළුවන්. ඊළඟට අවසානයේ අපේ ව්‍යාපාරයේ ඉස්සරහට පැවැත්මක් තියෙනවද? අපිට ඉස්සරහට ගෙවන්න තියෙන ණය මොනවාද? ඒතර ව්‍යාපාරයේ බංකොලොත්ද නැත්නම් ලාභයිද? ඔය සියලුම තොරතුරු සපයන්නේ ගිණුම්කරණය කියන විෂයෙන්. ඒතර ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ බ්‍රාන්ච් එකක වැඩ කරනවා නම් බ්‍රාන්ච් එක මාසයක් අවසන් වෙලා ඊළඟ මාසේ පටන් ගන්නකොට හැමෝම බලාගෙන ඉන්නවා බ්‍රාන්ච් එකේ මොනවාද? ඩිපොසිට් අපි ටාගට් එක ඇචීව් කළාද? ලෝන්ස් ටාගට් එක ඇචීව් කළාද? ප්‍රොෆිට් ටාගට් එක ඇචීව් කළාද? මාසේ ප්‍රොෆිට් එක කීයද?
right? එතකොට ඒ ඔක්කොම තොරතුරු සම්පාදනය කළ දෙන්නේ ගිණුම්කරණය කියන විෂය. දැන් බ්‍රාන්ච් එක නම් ওই ටික ඔක්කොම එකතු කරලා වෙලා සිස්ටම් එකේ දාලා තියෙන නිසා ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එක හැම මාසෙකටම සැරයක් P&L එක ඊළඟ මාසේ දවස් 5ක් වගේ ඇතුළත පබ්ලිෂ් කරනවා. right? පබ්ලිෂ් කරනවා. එතකොට ඒ තොරතුරු ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් වෙන්නේ මේ සියලුම තොරතුරු දැනගන්න පුළුවන් වෙන්නේ ගිණුම්කරණය කියන විෂයෙන්ද ගිණුම්කරණයේ අවශ්‍යතාවය මම හිතනවා දැන් පැහැදිලි කියලා. ගිණුම්කරණය කියලා විෂයක් තිබ්බේ නැත්නම් ව්‍යාපාර කොහෙද යන්නේ කියලා ව්‍යාපාර වලට අවබෝධයක් නැහැ. ඔයගොල්ලෝ දැකලාද? එතකොට ඒ බිස්නස් එක කරන්නේ ගොඩක් වෙලාවට අර ගට් ෆීලිං කියලා අපි කියනවා. තොරතුරු මත නෙමෙයි තමන්ගේ ඇඟේ තියෙන හැඟීමෙන් තමයි කරන්නේ. දැන් ඕනම කුඩා ව්‍යාපාරයක් වුණත් ලොකු ව්‍යාපාරයක් වුණත් තමන් දැනගන්න ඕනේ තමන්ට ලාභද පාඩුද මොනවාදවත්කම් කියලා එහෙම නිකන් අතහැරලා දාලා බිස්නස් එක කරන්න බෑ. right? දැන් ඒකයි සමහර ව්‍යාපාර පටන් ගන්නවා ඊට පස්සේ සතියක් දෙකක් විතර හොඳට තිනවා ඊට පස්සේ ඒවා ඉබේම වැහිලා යන්න පුළුවන්. ඉතින් පොඩි හරි ගිණුම් කරන පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ බිස්නස් එකක් කරන කෙනෙකුට. ඒක තමයි ගොඩක් වෙලාවට දැන් රජයත් උත්සාහ කරන්නේ ආණ්ඩුවත් පුළුවන් තරම් ඔය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කරන කට්ටියට යම් ආකාරයක අවබෝධය ලැබෙයි. විවිධ ප්‍රෝග්‍රෑම් සරහා මේ විශේෂයෙන් බැංකුත් කරනවා ඒක ඊට අමතරව රජයත් සෑහෙන උත්සාහ කරනවා යම් ආකාරයක ප්‍රෝග්‍රෑම්ස් වල. ඒතර ඒගොල්ලන්ට ලබා දෙන ප්‍රෝග්‍රෑම්ස් හැම එකේම අත්‍යවශ්‍යම කාරණයක් වෙන්න ඕනේ ගිණුම්කරණය කියන විෂය පිළිබඳ අවබෝධය ලබා. මේක මේ රොකට් සයන්ස් එකක් නෙමෙයි. කියන්නේ රොකට් එකක් හදට යවනවා වගේ වැඩක් නෙමෙයි. බොහොම සරල දේවල් ටිකක් තියෙන්නේ. ඒ ටික අවබෝධයෙන් ලබා ගත්තම ඇති. ඒකට අවශ්‍ය කරන තොරතුරු සපයන්න පුළුවන් ගිණුම් ටික හදලා දෙන්න පුළුවන් accountant කෙනෙකුට. හැබැයි එයාට අවශ්‍ය තොරතුරු ටික අපි සපයන්න ඕනේ. එතකොට අවුරුද්දක් ගියාට පස්සේ තොරතුරු හොයන්න ගියාම හරියන්නේ නැහැ. ඒවට processes ඇදලා තියෙන්න ඕනේ. දැන් මුදලාලි කෙනෙක් සිල්ලර කඩයක් දාලා ඉවිල්ලා අවුරුද්දක් ගියාට පස්සේ එයාට accounts හදන්න ඕනේ කියලා කිව්වට හරියන්නේ නැහැ. ඒ අවුරුද්ද ඇතුළත වෙච්ච සියලුම ගණදෙනු මොකක් හරි process එකක් කරහා වාර්තා වෙලා තියෙනවා. right? මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි කියලා ඒ ගිණුම් කරන විෂයේ අවශ්‍යතාවය කියලා. ඒ ගිණුම් කරන විෂයේ අවශ්‍යතාවය පැහැදිලි කියලා මම හිතනවා. right. අපි ඊළඟ කොටසට ගියොත් ගිණුම්කරණය ක්‍රියාවලියක් ලෙස. accounting as a process. ඒතර ඕනම process එකක් ගත්තාම මේ process එකේ කාරණා තුනක් තියෙනවා. එකක් තමයි යෙදවුම් කියලා අපි කියනවා inputs කියලා. ඊළඟට ක්‍රියාවලිය actual process එක දෙවෙනි කොටස අවසානයේ යෙදවුම් ක්‍රියාවලිය තුලින් ගිහිල්ලා නිමෙවුම් එනවා. අපි කියන output එක මොකක්ද කියලා. ඔය කොටස් තුන තමයි තියෙන්නේ ඕනෑම ක්‍රියාවලියක. ඒතර ගිණුම්කරණය කියන විෂය ගත්තත් ඒකත් මේ වගේ ක්‍රියාවලියක් process එකක්. ඒකෙත් ගිණුම්කරණය සම්බන්ධයෙන් යෙදවුම් කොටසක් තියෙනවා ක්‍රියාවලියක් වෙන අවසානයේ output එකක් එනවා. මට කියන්න බැරි වුණා ඔයගොල්ලන්ට මේ ටිකත් එක්කම ටියුට් එකක් දීලා තියෙනවා. එතකොට මේ ටියුට් එකේ සියලුම කාරණා තියෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ට ලිවීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒතර හැමදාම පන්තියට මම සාමාන්‍යයෙන් බදාදා වෙන්න ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට ඊළඟ සතියේ කරන ටියුට් එකයි ප්‍රසන්ටේෂන් එකයි දෙකම හදලා දානවා. ඒතර ඔයගොල්ලන්ට වේලාසින්ින් ඒකේ print out එකක් ගන්න පුළුවන් නම් ඒකේ note එකේ Tamanට මම මේ කියනකොට කියන කාරණා හොඳට අහගෙන ඉඳලා Tamanට අවශ්‍ය දේවල් ඒකේ note කරගන්න පුළුවන්. right? ඒතර හැම බදාදම වෙන්නේ ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට ඊළඟ සතියේ මම සෙන්සුරාදා උගන්වන පාඩමට අදාළව ටියුට් එකකුයි ප්‍රසන්ටේෂන් එක මම මේ දැන් කරන ප්‍රසන්ටේෂන් එකක් දාලා තියෙනවා. right? ඒකෙන් ඔයගොල්ලන්ට ඒකේ print out එකක් හරි අරගෙන ඇවිල්ලා තියාගත්තොත් එහෙම මේකට සමන් දෙන වෙලාවට අහනගෙන ඉන්න වෙලාවට ඔයගොල්ලන්ට අවශ්‍ය දේවල් ලියා ගන්න පුළුවන්. 99%කට වඩා වැඩි කාරණා ටියුට් එකේ තියෙනවා. ඒක නිසා ටියුට් එකත් ඉස්සෙල්ලා හොඳට කියවන්න ඕනේ. ඒකේ පිළිවෙලට තමයි මම මේ උගන්වන්නේ. right. ඒතර අපි ආයෙත් ගිණුම්කරණයේ ක්‍රියාවලිය ලෙස කියන එකට ආවොත් එහෙම ඒතර ගිණුම්කරණයේ ප්‍රධානම යෙදවුම් වෙන්නේ ඉන්පුට් වෙන්නේ ගිණුම්කරණයේ කියන ක්‍රියාවලියේ ප්‍රධානම යෙදවුම් වෙන්නේ ආයතනයක සිද්ධ වෙන ගනුදෙනු හා සිද්ධියෙන්. ගනුදෙනු හා සිද්ධියෙන් තමයි ගිණුම්කරණය කියන ක්‍රියාවලියේ ප්‍රධානම යෙදවුම වෙන්නේ.
ඊළඟට ක්‍රියාවලිය හැටියට ගත්තොත් එහෙම මොනවාද ක්‍රියාවලිය යටතේ වෙන්නේ process එකේ මොනවාද වෙන්නේ ඒකෙදි වෙන්නේ රැස් කරන එක ඔයගොල්ලන්ට මතක නම් ඩෙෆිනිෂන් එකේ තිබ්බ රැස් කරන එක වාර්තා කරන එක වර්ග කරන එක සාරාංශ කරන එක විශ්ලේෂණය කරන එක අර්ථකථනය කරන එක සහ අවසානයේ අවසාන ප්‍රතිඵල බෙදා හරින එක යම් ආකාරයක මේ අපි ඔන්ලයින් ලෙක්චර්ස් කරනකොට ඔක තමයි ගැටලුව තියෙන්නේ සමහර වෙලාවට අපිට ඕන විදිහටම ටෙක්නිකල් සපෝට් එක හම්බෙන්නේ නැහැ දැන් ඉන්ටර්නෙට් වල මොකක් හරි ගැටලුවක් හින්දා ලොග් අවුට් වෙලා තියෙන්නේ නැති මම ආයි කතා කර හිටියේ අපි ඕනනම් කලින් කතා කරපු එකටත් පොඩ්ඩක් කියන්න කිනුම්කරණය ක්‍රියාවලියක් ලෙස කියන කොටස තමයි කතා කරේ. ඒතර ක්‍රියාවලියක් හැටියට ගත්තාම ඕනම ක්‍රියාවලියක යෙදවුම් තියෙනවා, ක්‍රියාවලිය තියෙනවා, නිමැවුම් තියෙනවා. ඒතර ගිනුම්කරණය කියන විශේෂ ක්‍රියාවලිය හැටියට ගත්තාම යෙදවුම් වෙන්නේ ගනුදෙනු හා සිද්ධීන්. ඊළඟට ක්‍රියාවලිය හැටියට ගත්තාම රැස් කරන එක, වාර්තා කරන එක, වර්ග කරන එක සහ සාරාංශ කරන එක, විශ්ලේෂණය කරන එක, අර්ථකථනය කරන එක සහ බෙදා හරින එක තමයි ක්‍රියාවලිය වෙන්නේ. අවසානයේ නිමැවුම් හැටියට තියෙන්නේ මූල්‍ය ප්‍රකාශය. ඒතර මූල්‍ය ප්‍රකාශ කිව්වම ප්‍රධාන කොටස් 6ක් අයිති වෙනවා මූල්‍ය ප්‍රකාශ වලට. ආදායම් ප්‍රකාශය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය, ස්කන්ධයේ වෙනස් වීමේ ප්‍රකාශය, ගිණුම් කරන ප්‍රතිපත්ති සහ ගිණුම් කරන සටහන්. ඊට අමතරව අවුට්පුට් තව තියෙනවා කළමනාකරන වාර්තාවන් සහ නිකුත් වාර්තාවන් අපිට ලබා දෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරේ මූල්‍ය ප්‍රකාශ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්. එහෙම නැත්නම් අපි කියනවා ගිණුම් කරන තොරතුරු පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්. එහෙම නැත්නම් ව්‍යාපාරයක් පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්. ඒකේ ප්‍රධානම පාර්ශවය වෙන්නේ අයිතිකරු. ඒතර අයිතිකරු උනන්දුවක් දක්වන්නේ ඔහු තමයි ව්‍යාපාරයට මුදල් යොදවලා තින්නේ. ඒ යොදවපු මුදල් වලට ප්‍රතිලාභයක් ලැබිලා තියෙනවද නැද්ද කියන එක දැනගන්න තමයි අයිතිකරු ප්‍රධාන වශයෙන්ම මූල්‍ය ප්‍රකාශ පිළිබඳ උනන්දුවක් දක්වන්නේ. ඊට අමතරව එයාට අනාගතයේ සැලසුම් කරන්න, ගත්ත තීරණවල නිවැරදිභාවය පරීක්ෂා කරන්න, තවසල්ලි යොදවනවද, එහෙම නැත්නම් ව්‍යාපාරයේ දැනට තියෙන ව්‍යාපාරේ විකුණලා දානවද, ව්‍යාපාරේ බංකොලොත්ද නැද්ද කියලා දේවල් ඔක්කොම එයාට ලැබෙන්නේ මෙන්න මේ මූල්‍ය ප්‍රකාශය. එහෙම නැත්නම් ගිණුම් කරන තොරතුරු වලින් තමයි එයාට ලැබෙන්නේ. ඒක නිසා එයා උනන්දුවක් දක්වනවා තමන්ගේ ව්‍යාපාරයේ තමන්ට අයිති ව්‍යාපාරයේ ගිණුම් කරන තොරතුරු පිළිබඳව එහෙම නැත්නම් මූල්‍ය ප්‍රකාශ පිළිබඳව. ඊළඟට කළමනාකරුව මම කලිනුත් මේ ඔයගොල්ලෝ ඩිස්කනෙක්ෂන් එක වෙන්නේ ඉස්සෙල්ලා ප්‍රකාශ කරමින් හිටියේ කළමනාකරුව ගත්තාම දැන් බැංකුවක ගත්තාම ශාඛා ජාලයක් තියෙනවා. අපි බැංකුවකම උදාහරණ ගත්තොත් එimhe හැම කළමනාකරුවෙක්ම දැන් තමන් අලුතෙන් ශාඛාවකට ගිහිලා තමන්ගේ මහන්සියෙන් ෆෝනින් කැම්පේන් එකක් කරලා ඩිපොසිට් කැම්පේන් එකක් කරලා ලීසින් කැම්පේන් එකක් කරලා ඒවේ ප්‍රතිඵල අවසානයේ තියෙන්න ඕනේ මේ මූල්‍ය ප්‍රකාශවල. එහෙම නැත්නම් accounts වල පේන්න තියෙන්න ඕනේ. ලාභය වැඩි වෙලා තියෙන්න ඕනේ, ටාගට්ස් achieve කරලා තියෙන්න ඕනේ. right? එතකොට කළමනාකරුව හැටියට තමන් ගත්ත තීරණවල තමන්ගේ සැලසුම් වල ප්‍රතිඵල බලන්න තමයි මූල්‍ය ප්‍රකාශ බලන්න පුළුවන් වෙන්නේ. right? අපි ගත්තොත් එimhe දේශපාලනය කරන කෙනෙක් හැටියට එයා ඡන්දයකට මුහුණ දීලා ඡන්ද කතා පහත් ඔක්කොම කරලා අවසානයේ මේ ඡන්දේ ප්‍රතිඵලාවට පස්සේ තමයි ඒගොල්ලන්ට පේන්නේ ඒක තමයි තමන් දිනුන්ද පෙරදිද කියලා. තමන් කරන ඔක්කොම ඒ වගේ ව්‍යාපාරයක ඉන්න කළමනාකරුවෝ තමන් කරන ඔක්කොම සැලසුම් වැඩ සියලුම දේවල් වල අවසාන ප්‍රතිඵලය බලන්න පුළුවන් වෙන්නේ මේ තමන්ගේ මූල්‍ය ප්‍රකාශ. එහෙම නැත්නම් ලාභ ගිණුම ශේෂපත්‍රයේ දිහා බලලා තමයි කියන්න පුළුවන් වෙන්නේ තමන් දිනුන්ද පෙරදිද කියලා. එහෙම නැත්නම් තමන් ගත්ත සැලසුම් හරිද වැරදිද කියලා. තමන් ගත්ත තීරණ හරිද වැරදිද කියලා. ඊළඟට අනාගතයේ සැලසුම් කරන්නේ කොහොමද කියලා වෙලා. right? ඒ ඡන්දයකට ඉදිරිපත් වෙලා දේශපාලඥයෙක් පෙරදුනා නම් ඊළඟට ආයේ කොහොමද මම සැලසුම් කරන්නේ කියලා වෙලා. වැරදිච්ච එක්කෙනා ඊළඟට තව අවුරුදු 5කින් හරි අවුරුදු 10කින් හරි ඡන්දයෙන් දිනන්නේ කොහොමද කියන එක සැලසුම් කරන්න එයා ගාව තොරතුරු තියෙන්න ඕනේ. ඒ වගේ ව්‍යාපාර ආයතනයක ඉන්න කළමනාකරුවෙක් තමන්ගේ තොරතුරු එච්චර හොඳ නැත්තම් තමන්ට මේ තියෙන මූල්‍ය ප්‍රකාශන ලැබිලා තියෙන උත්තර හොඳ නැත්තම් අනාගතයේ සැලසුම් කරන්නත් දැන් මේ කාලේ බජට් හදන ඩිපාර්ට්මන්ට්ස් වලට හරියට වැඩ. මොකද ලබන අවුරුද්දේ දැන් ජනවාරි 1 වෙනි දිනකොට කට්ටියට ටාගට්ස් දෙන්න ඕනේ.
ඒ ටාගට්ස් දෙද්දී ඒගොල්ලෝ මේ කාලේ ඉතාම මේ දරුණු මේ අභියෝගාත්මක මේ විදියට තමයි තමන්ගේ බජට්ස් හදන්න වෙලා තියෙන්නේ. හේතුව 2020 බජට්ස් හැදුවට ඒ ඔක්කොම ඒවා නිකන් අහසට පොළොවයි වගේ වෙලා තිබ්බේ. ඒකද මේ අවුරුද්ද ඇතුළත විශාල සහන ප්‍රමාණයක් දීලා තිබ්බා ගනුදෙනුකරුවන්ට. ආදායම් නැහැ. සමහර වෙලාවට අපිට ෆී බේස් ඉන්කම් charge කරන්න දුන්නේ නැහැ. ඒ වගේ මොනටෝරියම් ලෝන්ස් ලබලා දුන්නා. ඒතර ඉන්ටරෙස්ට් රේට් සෑහෙන අඩු වුණා. ඒ වගේ විශාල අභියෝගාත්මක අවුරුද්දක් තමයි මේ ගෙවුණු අවුරුද්ද. ඒතර ලබන අවුරුද්දේ අපි ටාගට්ස් හදද්දී ඒකත් ඒ වගේ තමයි තියෙන්නේ. අපි හිතුවට තාම මේ ප්‍රශ්නෙට උත්තරයක් නැහැ. මේක තාම තියෙයි. මේක අපිට හැමෝම සෞඛ්‍ය බලධාරීනුත් කියන තව අවුරුද්ද දෙකක්වත් ඇයි මේක ඉවර වෙන්නේ. ඒතර ලබන අවුරුද්දේ අපි ටාගට්ස් දෙද්දිත් ඒ ගැටලු තියෙනවා. ඒතර මේ අවුරුද්ද ඇතුළත මාස 5-6ක් වහලා තිබ්බා. කර්ෆියු දාලා තිබ්බා. මිනිස්සුන්ට හෙල්ලෙන්නවත් බෑ. ඒතර මිනිස්සු සල්ලි ආයෝජනය කරන්න බයයි. මොකද වෙන්නේ කියලා දන්නේ නැහැ. ඒතර හරියට ප්‍රතිකාරයක් නැහැ තව. ඒක නිසා මේ තියෙන කරන්ට් සිටුේෂන් එක තියෙන්නේ මොකද්ද වගේ තමයි දැන් කරන්ට් සිටුේෂන් එක තියෙන්නේ. ඒක නිසා මේ ඊටාම වැදගත් මේ ලබන අවුරුද්දට බජට් හදද්දී ඊටාම අභියෝගාත්මක මේ විදියට තමයි හදන්න සිද්ධ වෙලා තියෙන්නේ. ප්‍රශ්න ගොඩාක් මැද්දේ. මොකද 20 ප්‍රෙඩික්ට් කරපු එකක්වත් අපිට හරියට කතා කරන්න බැරුව ගියා. 20 මම හිතන්නේ ගොඩක් ආයතන මාස 7-8ක් ගියාට පස්සේ අලුතින් අපි කියනවා රීෆෝකාස්ට් එකක් කරා. අලුතින් බජට් එකක් හදලා දුන්න පරණ බජට් එක පැත්තකට දාලා. මොකද ඒවා ඇචීව් කරගන්න බැරි නිසා. ඒත් බැංකු වල ලාභය බොහෝ වෙලාවට 150කින් විතර වගේ අඩු වුණා. හැම බැංකුවකම වගේ. එතකොට මේ ලබන 2021 අවුරුද්දත් ඒකත් ඒ වගේම හරිම තීරණාත්මක වෙයි. මොකද මේ සිස්ටම් එක දුහන්න යන්න ඕනේ. ලංකාවට විතරක් නෙමෙයි මේකේ බලපෑම දැන් අපි 2019 ගත්තාම අර ඊස්ටර් බෝම්බ ඇටැක් එක පාස්කිරිදා ප්‍රහාරය ගත්තාම මේකේ බලපෑම තිබ්බේ ලංකාවට විතරයි සහ ඒකේ ටුවරිසම් සෙක්ටර් එකට විතරයි. නමුත් 2020 ආපු මේ ප්‍රශ්නය එකක් ලංකාවේ හැම සෙක්ටර් එකටම බලපෑවා. දෙවෙනි එක ලංකාවට විතරක් නෙමෙයි හැම රටකටම බලපාලා තියෙනවා. right. ඒත් අනිත් රටවල් මත විශේෂයෙන් ලංකාව කියන්නේ දියුණු වෙමින් පවතින රටක් නිසා අනිත් රටවල් මත ඩිපෙන්ඩ් වෙන තත්ත්වය වැඩි නිසා හරිම අමාරුයි ලංකාවට. ඒක නිසා මේ කළමනාකරුවෝ හැටියටත් ඊටාම ලොකු අභියෝගයක් තියෙන අවුරුද්දක්. ඒතර මූල්‍ය ප්‍රකාශ දිහා බලලා තමයි ඒගොල්ලන්ට සැලසුම් සකස් කරන්න වෙන්නේ. ඒතර කළමනාකරුවන්ට මූල්‍ය ප්‍රකාශ අත්‍යවශ්‍යම අංගයක්. තමන්ගේ පාස්ට් එක හොඳද කියලා බලන්නයි අනාගතයේ සැලසුම් කරන්නේ. ඊළඟට අනාගත ආයෝජකයින්ට යම් කෙනෙක් තවත් ආයතනයක් මිලදී ගන්න ඉන්නවා නම් එයාට ප්‍රැක්ටිකලි හැම දෙයක්ම ෆිසිකලි ගිහිල්ලා හොයාගන්න බෑ. එයාට හොයාගන්න පුළුවන් දැන් උදාහරණයකට අපි තුමු කොටස් වෙළඳපොලේ ලියාපදිංචි වෙච්ච ආයතනයක ඔබ කොටස් මිලදී ගන්න යනවා නම් ඔයගොල්ලන්ට බෑ ගිහිල්ලා ඒ ආයතනය ගිහිල්ලා විසිට් කරලා බලලා මේ ආයතනය හොඳයිද නරකයිද අපි තුමු බැංකුවක කොටස් මිලදී ගන්න නම් බ්‍රාන්චස් ගානේ ගිහිල්ලා වෙලා බලන්න බෑ මේක හොඳද නරකද කියලා. ඒත් ඔයාට එහෙම ඩිසිෂන් එකක් ගන්න ඉන්න අනාගත ආයෝජකයෙකුට තියෙන එකම විසඳුම තමයි එකම තීරණය තමයි මූල්‍ය ප්‍රකාශ පරිහරණය කරන එක. ඒත් ඒ ආයතනයේ වෙබ් එකට ගිහිල්ලා වෙලා ඒකේ accounts ගන්න පුළුවන්. වෙබ් එකේ තියෙන ආයතනයේ accounts ටික. ඒත් ඒ accounts අරගෙන බලන්න පුළුවන් කවුද ඉන්නේ ආයතනයේ අධ්‍යක්ෂවරු කවුද? ලාභ තියෙනවද? වත්කම් මොනවාද? ඒ සියලුම දේවල් බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම අනාගත ආයෝජකයින්ට එකම සෝස් එක තමයි මේ මූල්‍ය ප්‍රකාශ ඒගොල්ලෝගේ තීරණය ගන්න පහසු වෙන එකම ප්‍රධානම සෝස් එක තමයි මූල්‍ය ප්‍රකාශය. ඒවා ඒගොල්ලෝ ඇනලයිස් කරලා බලලා තමයි තීරණයක් ගන්නෙ මේ ආයතනයේට අපි මුදල් යොදනවද නැද්ද කියලා. ඊළඟට බැංකු සහ ණය හිමියන්. බැංකු සහ ණය හිමියන්. ඒත් බැංකු ගත්තත් ණය හිමියෝ ගත්තත් ඒගොල්ලොත් එහෙම තමයි. බැංකුවකට මිනිස්සෙක් ගිහිල්ලා වෙලා ලෝන් එකක් ගන්න ඉල්ලුවොත් එහෙම බැංකුව අනිවාර්යෙන් මේ ව්‍යාපාරිකයාගෙන් එහෙම නැත්නම් තනි පුද්ගලයාගෙන් Tamanට මේ ලෝන් එක නැවත ගෙවන්න පුළුවන් හැකියාව පරීක්ෂා කරන්න භාවිතා කරන්න තියෙන එකම සෝස් ඩොකියුමන්ට් එක තමයි ගිණුම්. අපි ගත්තොත් එහෙම ලෝන් එකක් දෙද්දී බැංකුවක් කාරණා දෙකක් බලනවා ප්‍රධාන වශයෙන්ම. පළවෙනි එක තමයි අපිට හොඳ සිකියුරිටි එකක් තියෙන්න ඕනේ. ලෝන් එක කවදා හරි දවසක මේ මිනිස්සයා ඩිෆෝල්ට් කරොත් මේ ආයතන ඩිෆෝල්ට් කරොත් අපිට කොහොමද ඒක රිකවර් කරගන්නේ? ඒක දෙවෙනි එක තමයි රීපේමන්ට් කැපැසිටි එක. ඒ කියන්නේ
මේ ණය ගන්න එක්කෙනාට මේ ණය නැවත ගෙවීමේ හැකියාවක් තියෙනවද නැද්ද කියන එක. නැවත ණය ගෙවීමේ හැකියාවක් තියෙනවද නැද්ද කියන එක තමයි දෙවෙනි එකකින් අදහස් කරන්නේ. එතකොට ඔය රීපේමන්ට් කැපැසිටි එක ඩිසයිඩ් කරන ප්‍රධානම සාධකය වෙන්නේ අනිවාර්යයෙන්ම තමන් account set එකක් ඉදිරිපත් කරන්න ඕනේ. මේ මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරන්න ඕනේ අනාගත බැංකු වලට ඉදිරිපත් කරන්න ඕනේ. ඒතර බැංකුවක් ඒව ඇනලයිස් කරලා බලලා කියනවා බැංකුවක් ඔයාට ණය ගෙවන්න පුළුවන්ද බැයිද කියලා. right? ඒතර විශේෂයෙන්ම ව්‍යාපාර ආයතන වල මූල්‍ය ප්‍රකාශ පරිහරණය කරනවා බැංකු සහ ණය හිමියෝ ණය දෙන්න ඉස්සෙල්ලා. right? ඊළඟට බැංකුවකට තව පරිහරණය කරන්න අවශ්‍ය තමන් දැනට ලබා දීලා තියෙන ණය හරියට ගෙවිගෙන යනවද කියලා බලා ගන්නත් විශේෂයෙන්ම බැංකු මූල්‍ය ප්‍රකාශ අදාළ ආයතනවල පරිහරණය කරනවා. සමහරලාට සමහර ආයතනවල බැංකුවක් දීලා තියෙන පුළුවන් බිලියන එකක් right? මිලියන 500ක් ඒ වගේ ලොකු ණය දීලා තියෙන පොළ. ඒකට ඒ වගේ ආයතනවලත් හරියට කටයුතු සිද්ධ වෙනවාද කියලා බලා ගන්න බැංකුවක් රික්වෙස්ට් කරන්න පුළුවන් අදාළ ආයතනයේට මූල්‍ය ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න කියලා. ඊළඟට ගනුදෙනුකරුවෝ ආයතනයක ගනුදෙනුකරුවොත් කැමති ඒ ආයතනයේ මූල්‍ය ප්‍රකාශ දකින්න. මූල්‍ය ප්‍රකාශ වල තියෙන්නේ මොනවද කියලා දකින්න. මේක ඊටාම වැදගත් බැංකුවකට. ඒතර බැංකුවක විශේෂයෙන්ම බැංකුවකට අනිත් ආයතන වලට වඩා වෙනස් බැංකුවක අපිට ජනතාව නැත්නම් අපි කියන මහ ජනතාවට වගකීමක් තියෙනවා විශේෂයෙන් ඒගොල්ලෝගේ තැන්පතු බාර ගන්න නිසා. ඒතර සෙන්ට්‍රල් බැංක් එකෙන් අනිවාර්යයෙන් කරලා තියෙනවා විශේෂ ඩිරෙක්ටිව් එකක් ඉෂු කරලා තියෙනවා බැංකුවක් තමන්ගේ මූල්‍ය ප්‍රකාශ ප්‍රදර්ශනය කරන්න ඕනි කියලා තමන්ගේ ශාඛාවල ගනුදෙනුකරුවන්ට පේන විදියට. ඊට අමතරව බැංකුවක් හැම මාස 3කට සැරයක්ම තමන්ගේ කාර්තුමය මූල්‍ය ප්‍රකාශ පත්තරවල දාලා ප්‍රසිද්ධියටපත් කරන්න ඕනේ. ඊළඟට බැංකුවක් කොළඹ කොටස සුමානේ ලියාපදිංචි වෙලා නම් ඒකේ ප්‍රදර්ශනය කරන්න ඕනේ. ඒකේ වෙබ්සයිට් එකේ තමන්ගේ වෙබ්සයිට් එකේ ප්‍රදර්ශනය කරන්න ඕනේ බැංකුවක් මූල්‍ය ප්‍රකාශ. right? එතන ඔන්න ඔය වගේ අවශ්‍යතාවයන් තියෙනවා විශේෂයෙන් බැංකු සාමාන්‍ය ජනතාවගේ ඩිපොසිට් එහෙම නැත්නම් තැන්පතු බාර ගන්නා නිසා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම අවශ්‍යතාවය දාලා තිනවා බැංකුවක් අනිවාර්යයෙන්ම ට්‍රාන්ස්පරන්සි එක පෙන්වන්න ඕනේ තමන්ගේ මූල්‍ය ප්‍රකාශය ඉදිරිපත් කළා සාමාන්‍ය ජනතාවට. බැංකුවක ගනුදෙනු කරන ශාඛාවේ වෙන්න පුළුවන් එහෙම නැත්නම් තමන්ගේ වෙබ්සයිට් එකේ වෙන්න පුළුවන් එහෙම නැත්නම් පත්තරේ දාලා වෙන්න පුළුවන් විවිධ ආකාර වලින් තමන්ගේ මූල්‍ය ප්‍රකාශය ඉදිරිපත් කරන්න ඕනේ ගනුදෙනුකරුවන්ට. ඒතර ගනුදෙනුකරුවෝ ඇයි උනන්දුවක් දක්වන්නේ මූල්‍ය ප්‍රකාශ බලන්න? උනන්දුවක් දක්වන්නේ තමන්ගේ තැන්පතු තියෙන හින්දා බැංකුවකට. ඊට අමතරව තමන් ගනුදෙනු කරන ආයතනයේ හොඳද නරකද මේක ඉස්සරහට පැවැත්මක් තියෙනවද කියලා දැනගන්න. right? ඒතර ගනුදෙනු කරුවොත් ආයතනයක ගනුදෙනු කරුවොත් මූල්‍ය ප්‍රකාශ පරිහරණය කරනවා විවිධ තීරණ ගැනීම සඳහා. ඊළඟට රාජ්‍ය ආයතන. දැන් මෙතන රාජ්‍ය ආයතන කිව්වම ප්‍රධාන වශයෙන්ම අපිට ඔළුවට යන්නේ ආදායම් බදු දෙපාර්තමේන්තුව. අපි කියනවා ඉන්ලන්ඩ් රෙවෙනියු ඩිපාර්ට්මන්ට් එක. ආදායම් බදු දෙපාර්තමේන්තුවත් රාජ්‍ය ආයතනයක් හැටියට තමන්ගේ ව්‍යාපාර කටයුතු වල යෙදিলা තියෙන සීලමු දෙනාගේ බදු එක්රැස් කර ගැනීම පරමාර්ථයෙන් අනිවාර්යයෙන්ම මූල්‍ය ප්‍රකාශ පරිහරණය කරනවා. ඒ මූල්‍ය ප්‍රකාශ පරිහරණය කරලා ඒගොල්ලන්ට කියන්න පුළුවන් වෙනවා මේ ආයතනයේ ගෙවලා තියෙන බදු ප්‍රමාණය ඇතිද මදිද යන්න. ඒගොල්ලෝ මූල්‍ය ප්‍රකාශ පරිහරණය කළා කියනවා තව ඕනනම් බදු ගෙවන්න එහෙම නැත්නම් තමන් බදු ගෙවලා තියෙන ප්‍රමාණය ඇති කියලා. එතකොට හැම ව්‍යාපාර ආයතනයක්ම තමන්ට තියෙනවා නම් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ අපි කියන ෆයිල් එකක් තියෙනවා නම් රෙජිස්ටර් වෙලා තියෙනවා නම් තමන්ගේ මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරන්න ඕනේ. දැන් මේ අවුරුද්දේ මේ නොවැම්බර් 30ට ඉස්සෙල්ලා ඒ ෆයිල් එක සබ්මිට් කරන්න තිබ්බා. නමුත් මේ කරන්ට් සිටුේෂන් එකේ ඉඳලා ආදායම් බදු දෙපාර්තමේන්තුව ලබන අවුරුද්දේ පෙබරවාරි 29 වෙනකන් 28 වෙනකන් කාලය ලබා දුන්නා සබ්මිට් කරන්න මේ නොවැම්බර් 30 සබ්මිට් කරන්න තිබ්බ රිටර්න්ස්. right? හැම අවුරුද්දකට සැරයක්ම මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරන්න ඕනේ විශේෂයෙන්ම audited financial statement විගණනය කරපු මූල්‍ය ප්‍රකාශ තමයි මේ රජයේ ආයතන වලට ඉදිරිපත් කරන්න ඕනේ. ඊළඟට ආයතනයක ඉන්න සේවකීන් වෘත්තීය සමිතියත් ඒගොල්ලෝ උනන්දුවක් දක්වනවා මේ මූල්‍ය ප්‍රකාශ පිළිබඳව. ඇයි ඒගොල්ලෝ උනන්දුවක් දක්වන්නේ? පළවෙනි එක සේවකීන් හැටියට ගත්තාම
එයාගේ රැකියාවේ සුරක්ෂිතභාවය තියෙනවද නැද්ද කියලා. දැන් තමන් වැඩ කරන ආයතනයේ ප්‍රොෆිට් එක කොහොමද කියලා දැනගන්න ප්‍රොෆිට් එකක් තියෙනවද? ප්‍රොෆිට් එකක් මොනවාද තියෙන වත්කම් වගකීම් ආයතනයේ කවුද ඉන්නේ? ඒවා ඔක්කොම දැනගන්න පුළුවන් මූල්‍ය ප්‍රකාශ වලින්. එතකොට රැකියාවේ සුරක්ෂිතභාවය ඉස්සෙල්ලම තමන් තීරණය කරගන්න ඕනේ. දැන් තමන් වැඩ කරන ආයතනයේ හිතන්නකෝ ඔයගොල්ලෝ සාමාන්‍ය මේ සාමාන්‍ය බැංකුවක් නෙමෙයි වෙන ආයතනයක වැඩ කරනවා නම් ඒ ආයතනයේ ලාභදායීත්වය අඩු නම් තමන්ට තීරණය ගන්න පුළුවන් මේ වෙන ආයතනයකට යනවද කියලා. එහෙම නැත්නම් ලාභදායීත්වය වැඩි නම් තවදුරටත් ඒකට ඒකේ රැඳිලා ඉන්නවද කියලා තීරණය ගන්න පුළුවන්. එතකොට විශේෂයෙන්ම සේවකයෝ මූල්‍ය ප්‍රකාශ පරිහරණය කරන තමන්ගේ රැකියාවේ සුරක්ෂිතභාවය ස්ටැබ්ලිෂ් කරගන්න. ඊට අමතරව වෘත්තීය සමිති ඒගොල්ලොන්ගේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා මූල්‍ය ප්‍රකාශ පරිහරණය කරනවා. ඒගොල්ලන්ට සැලරි ඉන්ක්‍රිමන්ට්ස් ගන්න, අලවන්සස් ගන්න, ඊට අමතරව විවිධ දීමනා ලබා ගන්න මේ මූල්‍ය ප්‍රකාශ පරිහරණය කරනවා. ඒතර මූල්‍ය ප්‍රකාශ පරිහරණය කරොත් තමයි ඒගොල්ලන්ටත් අවබෝධයක් ලැබෙන්නේ කොයි පැත්තටද තමන්ගේ ආයතනය ගමන් කරන්නේ කියලා. ඒ අනුව තමන්ගේ ඉල්ලීම් සමහර වෙලාවට වැඩි කරගන්න පුළුවන්. හොඳට ප්‍රොෆිට් තියෙනවා නම් ඉල්ලීම් වැඩිපුර ඉල්ල ගන්න පුළුවන්. ප්‍රොෆිට්ස් අඩු නම් තමන්ගේ ඉල්ලීම් අඩු කරගන්න පුළුවන්. දැන් විශේෂයෙන් මේ කාලේ වගේ ඉල්ලීම් දිනා ගන්න හිතට හොඳ කාලයක් නෙමෙයි. මොකද මේ කාලේ හරි අමාරුයි. හැම ආයතනයකටම බොහොම අමාරු කාලයක්. ඒතර එවැනි අවස්ථාවකදී කොහොමද වෘත්තීය සමිති වුණත් හැසිරෙන්නේ කියන එක පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මූල්‍ය ප්‍රකාශ පිළිබඳව අවබෝධයක් ලබා ගත්තොත් එහෙම. ඊළඟට විවිධ විශ්ලේෂකයන් විශ්ලේෂණ කටයුතු කරන විවිධ විශ්ලේෂකයන්ුත් මූල්‍ය ප්‍රකාශ පරිහරණය කරනවා. පරිහරණය කරලා බලනවා කොහොමද ඒවා මේ මූල්‍ය ප්‍රකාශ හොඳද නරකද විවිධ මත ඉදිරිපත් කරන්න පුළුවන්. විවිධ මත ඉදිරිපත් කරන්න පුළුවන්. මූල්‍ය ප්‍රකාශ බලලි වෙන්න. මූල්‍ය ප්‍රකාශ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවීන් මම දැන් කිව්වා මේ ඔක්කොම උනන්දුව දක්වන හේතුවත් ටියුට් එකේ දීලා තියෙනවා. ඒ තියෙන ඔයගොල්ලන්ට ලියා ගැනීම කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒතර මේ පාර්ශවීන් ව්‍යාපාරය පිළිබඳ උනන්දුවක් දක්වන, මූල්‍ය ප්‍රකාශ පිළිබඳ උනන්දුවක් දක්වන, ගිණුම් කරන තොරතුරු පිළිබඳ උනන්දුව ඔය කොයි විදියට ඇහුවත් මේ පාර්ශවීන් ගැන තමයි ඔයගොල්ලන්ට ලියන්න වෙන්නේ. හැබැයි එක එක පාර්ශවීන් උනන්දුවක් දක්වන කාරණා වෙනස්. දැන් අයිතිකරු උනන්දුවක් දක්වන්නේ එක කාරණයකට, කළමනාකරු උනන්දුවක් දක්වන්නේ තව කාරණයකට. right? හරි. අපි යනවා ඊළඟ කොටසට. ගිණුම්කරණයේ වර්ගීකරණය ගත්තාම අපි ගත්තොත් එහෙම ගිණුම්කරණයේ ඊළඟ කොටස තමයි වර්ගීකරණය. right? ඔයගොල්ලන්ගේ සිලබස් එකේ දැන් මම මෙතන ගිණුම්කරණයේ වර්ග ප්‍රධාන වර්ග තුනක් දීලා තියෙනවා. අපි කියනවා මූල්‍ය ගිණුම්කරණය, ඉංග්‍රීසියෙන් කියනවා ෆයිනෑන්ෂල් ඇකවුන්ටිංగ్ කියලා. ඊළඟට කළමනාකරණ ගිණුම්කරණය අපි ඉංග්‍රීසියෙන් කියනවා මැනේජ්මන්ට් ඇකවුන්ටිංగ్ කියලා. ඊළඟට පිරිවැය ගිණුම්කරණය අපි කියනවා කොස්ට් ඇකවුන්ටිංగ్ කියලා. එතකොට මෙන්න මේ ගිණුම්කරණයේ මේ ගිණුම්කරණ වර්ග තුන ගත්තාම ඒක පිළිබඳ යම් ආකාරයක අවබෝධයක් තියෙන්න ඕනේ. අපි හැබැයි සිලබස් එකකින් ප්‍රධාන වශයෙන්ම 99%ක්ම කතා කරන්නේ පළවෙනි කැටගරි එකේ. ඒ කියන්නේ මූල්‍ය ගිණුම්කරණය සම්බන්ධව ෆයිනෑන්ෂල් ඇකවුන්ටිං තමයි ඔයගොල්ලෝ ඉගෙන ගන්න. මේ විෂය හරහා. කළමනාකරණ ගිණුම්කරණය සහ පිරිවැය ගිණුම්කරණය යම් යම් විෂයන් යටතේ ඔයගොල්ලෝගේ සිලබස් එකේ වෙන විෂයන් යටතේ හෝ ඊළඟ ස්ටේජ් එකේදී කතා කරනවා. හැබැයි මේ විෂය ව්‍යාපාර ගිණුම්කරණය කියන විෂය යටතේ අපි බල්ක් එක කතා කරන්නේ 99%ක්ම කතා කරන්නේ මූල්‍ය ගිණුම්කරණ තොරතුරු සම්බන්ධයෙන්. එතකොට මේ බොහොම සරල වශයෙන් කියනවා නම් මූල්‍ය ගිණුම්කරණය ඉතුරු ගිණුම්කරණ කොටස් දෙකකින් වෙනස් වෙන්නේ. මූල්‍ය ගිණුම්කරණය අපි කතා කරන්නේ අතීතය ගැන, වෙච්ච දේවල් ගැන. මූල්‍ය ගිණුම්කරණයේ කොයිලාවකත් අපි කතා කරන්නේ නැහැ මේ අනාගතය ගැන. මූල්‍ය ගිණුම්කරණයේ අපි ගොඩක් වෙලාට කතා කරන්නේ 100%ක්ම කතා කරන්නේ අතීතයේ වෙච්ච දේවල් ගැන. ඒවා තමයි අපි ප්‍රසන්ට් කරන්නේ. හැබැයි අනිත් ගිණුම්කරණ දෙක ගත්තාම කළමනාකරණ ගිණුම්කරණයයි පිරිවැය ගිණුම්කරණයයි කියන එක දෙක ගත්තාම ඒකේ අතීතය ගැන කතා කරන්නේම නෑ වගේ. ඒගොල්ලෝ කතා කරන්නේ ගොඩක් වෙලාවට වර්තමානයේ සහ අනාගත සැලසුම් ගැන. right? වර්තමානයේ සහ අනාගත සැලසුම් ගැන තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. මූල්‍ය ගිණුම්කරණයේ තමයි අතීත තොරතුරු ගැන කතා කරන්නේ. right? මූල්‍ය ගිණුම්කරණය අපි ගත්තොත් එම් ප්‍රධාන වශයෙන් මේගොල්ලෝ මූල්‍ය ගිණුම්කරණයේ යටතේ අපි හදලා දෙනවා
මූල්‍ය ප්‍රකාශ. ඒතර මූල්‍ය ප්‍රකාශ සකස් කරන එක ඉදිරිපත් කරන එක ඔය සීලොම දේවල් කරන්නේ මූල්‍ය ගිණුම් කරන යටතේ. ඒතර දැන් මේ අවුරුද්ද අවසන් වෙන්න ඕන මෙන්න තියෙන්නේ ලබන අවුරුද්දේ ජනවාරි මාස වෙනකොට පෙබරවාරි මාස වෙනකොට 2020 මූල්‍ය ප්‍රකාශ හදන්න ඕනේ. ඒතර අපි 2021 ජනවාරි පෙබරවාරි වල තමයි 2020 මූල්‍ය ප්‍රකාශ සකස් කරන්නේ. ඒතර අපි ඒකෙදි කතා කරන්නේ අතීතය ගැන, වෙච්ච දෙයක් ගැන. අපිට අනාගතයක් ගැන අපි කතා කරන්නේ නැහැ. හැබැයි කළමනාකරන ගිණුම්කරණයේ පිරිවේ ගිණුම්කරණය ගත්තාම මේකේ ගොඩක් වෙලාවට කතා කරන්නේ වර්තමානයේ සහ අනාගතය ගැන. ඔයගොල්ලන්ට මම උදාහරණයක් හැටියට ගත්තොත් එම දැන් අපි කියන මේ කළමනාකරන ගිණුම්කරණය තමයි මේකෙන් ස්කෝප් එක වැඩි. පිරිවේ ගිණුම්කරණය ඇත්තටම කළමනාකරන ගිණුම්කරණයේ කොටසක් වගේ. ඒතර කළමනාකරන ගිණුම්කරණයේ තමයි අපි ඔය බජට්ස් හදන්නේ. දැන් ලබන අවුරුද්දේ මම කියන්නේ මේ දවස්වල බජට් හදනවා කියන්නේ. ඒතර මේ බජට්ස් හදන එක කළමනාකරන ගිණුම්කරණයේ කොටසක්. ඊළඟට ආයතනයක් විසින් ඉස්සරහට ඉදිරිපත් කරන්න නියමිතව තියෙන අලුත් ප්‍රොඩක්ට් එකක කොස්ටිං කරන්නේ පිරිවැය ගිණුම්කරණය යටතේ. මේ ඔක්කොම අනාගතය ගැන තමයි කතා කරන්නේ. වර්තමානයේ සහ අනාගතය ගැන. අතීතයේ වෙච්ච දේවල් ගැන කතා කරන්නේ නැහැ. right? ඒකට ප්‍රධාන වශයෙන්ම අපි ඉගෙන ගන්නේ මූල්‍ය ගිණුම්කරණය කියන කොටස. මේකටත් අදාළව නෝට් එකක් ඔයගොල්ලන්ගේ ටියුට් එකේ තියෙනවා. ඒකින්ද කිසිම දෙයක් ලිවීමේ අවශ්‍යතාවයක් නැහැ. ප්‍රධාන වශයෙන් අපි ඉගෙන ගන්නේ සිලබස් එකේ ව්‍යාපාර ගිණුම්කරණය කියන ඔයගොල්ලන්ගේ සිලබස් එකේ ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්නේ මූල්‍ය ගිණුම්කරණය කියන කොටස. right. අද දවසේ ප්‍රධානම මාතෘකාවට ඔන්න අපි ආවා. ප්‍රධානම මාතෘකාව වෙන්නේ අද දවසේ ඇතුළත අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රධාන මාතෘකාව වෙන්නේ ද්විත්ව සටහන් ක්‍රමය. ද්විත්ව සටහන් අපි ඉංග්‍රීසියෙන් කියනවා ඩබල් එන්ට්‍රි සිස්ටම් එක කියලා. ඒතර අපි ගත්තාම මොකද්ද මේ ඩබල් එන්ට්‍රි සිස්ටම් එක කියලා කියන්නේ? එහෙම නැත්නම් ද්විත්ව සටහන් ක්‍රමය කියලා කියන්නේ. ඒතර ගිණුම්කරණය කියන විෂය අපි සමාන කරොත් එහෙම මිනිස්සෙකුට ජීවත් වෙන්න හදවතක් ඕනේනේ. ඒතර ඒ වගේ ගිණුම්කරණය සමාන නම් මිනිස්සෙකුට ඒ මිනිස්සයාගේ හදවත තමයි නැත්නම් ගිණුම්කරණය කියන මිනිස්සයාගේ හදවත තමයි ද්විත්ව සටහන් ක්‍රමය කියලා කියන්නේ. මේ ක්‍රමය ද්විත්ව සටහන් ක්‍රමය ඉතාලි ජාතිකයෙක් වෙච්ච ලූකා පැසියෝලි 1500 ගණන් වල හඳුන්වලා දීලා තියෙනවා මුලින්ම. ඒත් එයා කිව්වා මේ හඳුන්වා දීමේදී හැබැයි යම් ආකාරයකට ගත්තොත් ඉස්සර ඉඳන්ම ගිණුම්කරණයේ තිබිලා තියෙනවා. දැන් අපේ රටේ ජීවත් වෙච්ච රජවරු හිටිය කාලේ ඉඳලම ගිණුම්කරණය කියලා තියෙනවා. සමහර සාක්ෂි තියෙනවා මේ සටහන් තියෙනවා. නමුත් ඒකට අර ප්‍රොපර් ඩෙෆිනිෂන් එකක් දීලා මේක මේ සබ්ජෙක්ට් එකක් හැටියට ඩෙවලොප් වෙලා නැහැ. නමුත් ඒව තිබිලා තියෙන යම් කොටස් තිබිලා තියෙන ගිණුම්කරණය. හැබැයි ඉතාලි ජාතිකයෙක් වෙච්ච මේ ලූකා පැසියෝලි තමයි ගිණුම්කරණයේ විෂයක් හැටියට ලෝකෙට හඳුන්වලා දීලා තියෙන්නේ. ඒත් එයා කිව්වා එයා ගිණුම්කරණය මේ ද්විත්ව සටහන් ක්‍රමයේ ඉදිරිපත් කරනකොට එයා කිව්වා ද්විත්ව සටහන් ක්‍රමයේදී හැම වෙලාවෙම අපි එන්ට්‍රීස් දෙකක් දාන්න ඕනේ. එක ගිණුමක හරපැත්තේ තෝරාගත්ත තව ගිණුමක බැරපැත්තේ හැබැයි එකම අගයෙන්. right? ගිණුම්කරණයේ විෂය යටතේ අපි මේව සටහන් කරන්නේ තෝරාගත්ත එක ගිණුමක හරපැත්තේ තෝරාගත්ත තව ගිණුමක බැරපැත්තේ තමයි සටහන් කරන්නේ. right? එකම අගයෙන්. එතන මෙහෙම ආයතනයක සිද්ධ වෙන ගනුදෙනු තෝරාගත් එක ගිණුමක හරපැත්තේ එමාගේන්ම තෝරාගත් තව ගිණුමක බැරපැත්තේ සටහන් කරගෙන යනකොට මේව කාලාන්තරයේ සටහන් කරගෙන යනකොට එකම අගේනුත් සටහන් කරගෙන යනකොට හර සටහන් වල එකතුවයි බැර සටහන් වල එකතුවයි සමාන වෙනවා. ඒක මැජික් එකක් නෙමෙයි. අපි එකම අගේන් හරට එක ගානක් දානවා නම් බැරට එක ගානක් දානවා නම් හර සටහන් වල එකතුවයි බැර සටහන් වල එකතුවයි සමාන වෙන එක මැජික් එකක් නෙමෙයි. right? ඒත් එහෙම වෙනවා නම් ඒ විදිහට සටහන් කරගෙන යනවා නම් දැන් මෙයා සටහන් කරන ක්‍රමයකුත් ඉදිරිපත් කරා. ඒ ක්‍රමයේදී අපි ඊළඟට කතා කරමු. මෙහෙම සටහන් කරගෙන යනවා නම් ගනුදෙනුවක් ගන්නවා, ව්‍යාපාරයක සිද්ධ වෙන ගනුදෙනුව ගන්නවා. ඒ ගනුදෙනුව තොරගත් එක ගිණුමක හරපැත්තේ සටහන් කරනවා, තව ගිණුමක බැරපැත්තේ සටහන් කරගෙන යනවා. ඒ වගේ ක්‍රමයක් තමයි ද්විත්ව සටහන් ක්‍රමය කියලා කිව්වේ. දැන් ඔයගොල්ලන්ට මතක නම් ගිණුම්කරණයේ ඩෙෆිනිෂන් එක යටතේ අපි කිව්වා ඉස්සෙල්ලාම රැස් කරනවා ඊළඟට සටහන් කරනවා. සටහන් කරනකොට තමයි ද්විත්ව සටහන් ක්‍රමය අපි භාවිතා කරන්නේ. ද්විත්ව සටහන් ක්‍රමය කියලා කියන්නේ
ගණදෙනුවක එක් සටහනක් තෝරගත් එක ගිණුමක හර පැත්තේ තව සටහනක් තෝරගත් තව ගිණුමක බැර පැත්තේ එකම අගයකින් සටහන් කරගෙන යන ක්‍රමයක් තමයි ද්විත්ව සටහන් ක්‍රමය කියලා කිව්වේ. ඒතර ලූකා පැසියෝලි තවදුරටත් කිව්වා මෙහෙම සටහන් කරගෙන යනකොට අපි දැන් ගණදෙනු ගත්තා මොන ගිණුමේද හර කරන්නේ මොන ගිණුමද බැර කරන්නේ එහෙම අපිට ඒකත් දැනගන්න ඕනේනේ. එහෙම නැතුව අපි අපිට කැමති විදිහටනේ හර කරන්නේ බැර කරන්නේ එහෙම. right? එතකොට ඒ සටහන් කරන විදියත් එයා ලෝකෙට කියලා දුන්නා. right? කොහොමද එයා කිව්වේ? මෙන්න මෙහෙමයි කිව්වේ. එයා කිව්වා ඔක්කොම ගිණුම් වර්ග 5ක් තියෙනවා කියලා. අපිට සටහන් කරන්න පුළුවන් ගනුදෙනු ගිණුම් වර්ග 5කට. ඒ ගිණුම් වර්ග 5 තමයි වත්කම්, වගකීම්, ආදායම්, වියදම්, හිමිකම්. අපි ඉංග්‍රීසියෙන් කියනවා asset, liability, income, expenses, equity කියලා. ඔන්න ඔය ගිණුම් වර්ග 5 තමයි සටහන් කරන්න පුළුවන්. ඊට අමතරව එයා කිව්වා ද්විත්ව සටහන් ක්‍රමයේ හඳුන්වලා දෙනකොට ශේෂය ගත්තොත් මේ ගිණුම් වර්ග 5 අනිවාර්යයෙන්ම වත්කම් ගිණුමක ශේෂය හර ශේෂයක් තියෙන්න ඕනේ කියලා. වගකීම් ගිණුමක ශේෂය බැර ශේෂයක් තියෙන්න ඕනේ කියලා. ආදායම් ගිණුමක බැර ශේෂයක් තියෙන්න ඕනේ කියලා කිව්වා. වියදම් ගිණුමක බැර ශේෂයක් තියෙන්න හර ශේෂයක් තියෙන්න ඕනේ කියලා කිව්වා. හිමිකම් ගිණුමක බැර ශේෂයක් තියෙන්න ඕනේ කියලා. right? එතකොට මොනවා හරි ගණදෙනුවක් නිසා වත්කමක් වැඩි වෙනවා නම් හර කරන්න කියලා කිව්වා. මොනවා හරි ගණදෙනුවක් හින්දා වත්කමක් අඩු වෙනවා නම් බැර කරන්න කියලා කිව්වා. right? එතකොට මේකේ කෑලි දෙකයි තියෙන්නේ එක්ක හර කරනවා එක්ක බැර කරනවා. එතකොට මේක ඔයගොල්ලන්ට මතක තියාගන්න ලේසි මේක අනිවාර්ය මං කව ගිණුම්කරණය කියන විෂය කටපාඩම් කරන විෂයක් නෙමෙයි කියලා. හැබැයි ගිණුම්කරණේ කටපාඩම් කරන්නත් දෙයක් තියෙනවා. ඒක තමයි මෙන්න මේ ද්විත්ව සටහන් ක්‍රමය. ඔය ද්විත්ව සටහන් ක්‍රමය ඔයාට මට අපේ නෑදෑයෙකුට ඒ වගේ ඕන කෙනෙකුට මේක වෙනස් කරන්නත් බෑ. මේක ලූකා පැසියෝලි හඳුන්වලා දීලා තියෙන්නේ අපිට ඕන විදිහට වත්කම් ගිණුමක ශේෂය දැන් මෙයා හර කිව්වට අපිට කියන්න බෑ බැර කියලා. right? වත්කමක් වැඩි වීම මේකේ තියෙනවා හරයි කියලා අපිට කියන්න බෑ බැරයි කියලා. ඒක නිසා මේක කටපාඩම් කරන්න වෙනවා. right? ඔයගොල්ලන්ට අද දවසේ ඇතුළත බොහොම කෙටි වෙලාවක් අරගෙන මේක කටපාඩම් කරන්න වෙනවා. මේක තමයි අපේ බේස් එක වෙන්නේ ගණදෙනුව සටහන් කරද්දී. ඒත් අපේ process එක වෙන්නේ ඉස්සෙල්ලම මොකද්ද කියලා අපි බලනවා ගණදෙනුව. වත්කමක් වැඩි වෙලාද කියලා බලනවා. මේ ක්‍රමයට ඇවිල්ලා බලනවා වත්කමක් වැඩි වුණාම ඒ ගිණුම හර කරනවද බැර කරනවද කියලා. right? මේක මතක තියාගන්න ලේසි. ඔයගොල්ලන්ට පේනවා ශේෂය කියන කොලම් එකයි වැඩිවීම කියන කොලම් එකයි ඩෙන්ටිකල්. ඒ දෙකේම තියෙන්නේ ශේෂය හර නම් වැඩි වෙනකොටත් හර. ශේෂය බැර නම් වැඩි වෙනකොටත් බැර. right? එතකොට වැඩි වෙනකොට හර නම් ඒකේ අනිත් පැත්ත තමයි බැර. අඩු වෙනකොට. ඒතර ඔයගොල්ලන්ට මතක තියාගන්න තියෙන්නේ ඇත්තටම ශේෂය කියන කොලම් එක විතරයි. ඒතර ශේෂයේ කොලම් එකම තමයි වැඩි වෙන එකටත් අදාළ වෙන්නේ. වැඩි වෙන එකේ අනිත් පැත්ත තමයි අඩු වෙන එකේ තියෙන්නේ. අයිටම්ස් දෙකයිනේ තියෙන්නේ. අර හෝ බැර. අර හෝ බැර. හරි. එතකොට අපිට ඕන විදියට ගිණුම් පොත්වල සටහන් කරන්න බෑ. දැන් මම ආයිතර ඩෙෆිනිෂන් එකට ගියොත් එහෙම ද්විත්ව සටහන් ක්‍රමය කියලා කියන්නේ මොකක්ද කියලා? ද්විත්ව සටහන් ක්‍රමය කියලා කිව්වේ ගනුදෙනුවක් අරගෙන තෝරගත්ත එක ගිණුමක හර පැත්තේ තෝරගත්ත තව ගිණුමක බැර පැත්තේ සටහන් කරනවා. ඒතර අපි මොන ගිණුමේ හර පැත්තේද මොන ගිණුමේ බැර පැත්තේද සටහන් කරන්න කියලා තීරණය කරන්නේ මෙන්න මේ ද්විත්ව සටහන් ක්‍රමයට අනුව. right? එතකොට දැන් අපි සටහන් කරන එක හරි ලේසි. ගිණුම් කරන්නේ අමාරු වැඩේ තමයි ඊළඟ ස්ටෙප් එකේදී අපි ඉගෙන ගන්න තියෙන්නේ. සටහන් කරන්න දෙන්නේ අපිට තේරුණොත් එහෙම වත්කමක් වැඩි වෙලා නම් අදාළ වත්කම් ගිණුම හර කරනවා. වත්කමක් අඩු වෙලා නම් අදාළ වත්කම් ගිණුම බැර කරනවා. right? ඒතර සටහන් කරන්න තියෙන්නේ මේ ක්‍රමයට අනුව හරිම ලේසි සටහන් කරන එක. හැබැයි අමාරු වැඩේ තමයි ගනුදෙනුවක් අපි කියවලා ගනුදෙනුවක් පිළිබඳ අවබෝධයක් ලබලා මොකද්ද වැඩි වෙලා තියෙන්නේ මොකද්ද අඩු වෙලා තියෙන්නේ කියලා තීරණය කරන එක.
වැඩි වෙලා තියෙන වත්කමක්ද වැඩි වෙලා තියෙන වගකීමක්ද අඩු වෙලා තියෙන වත්කමක්ද අඩු වෙලා තියෙන වගකීමක්ද මොකක්ද කියලා තීරණය කරන එක තමයි අමාරු වැඩි. දැන් ඒක දැනගන්න අපි ඉස්සෙල්ලා දැනගන්න ඕනේ මොනවාද වත්කම් කියන්නේ මොනවාද වගකීම් කියන්නේ මොනවාද ආදායම් කියන්නේ මොනවාද වේදම් කියන්නේ මොනවාද හිමිකම් කියන්නේ කියන එක දැනගන්න ඕනේ. වත්කමක තියෙන ලක්ෂණ මොනවාද? වත්කමක් හැටියට දෙයක් හඳුනගන්න වත්කමක තියෙන ලක්ෂණ මොනවාද? ඊළඟට යම් දෙයක් වගකීමක් කියනවා නම් වගකීමක තියෙන ලක්ෂණ මොනවාද? වගකීමක් හඳුනගන්නේ කොහොමද? right? වියදමක තියෙන ලක්ෂණ මොනවාද? වියදම් හඳුනගන්නේ කොහොමද? ඒ ආදී වශයෙන් අපිට දැන් ඊළඟ ස්ටෙප් එක දැන් ඔයගොල්ලෝ දන්නවා ditth සටහන් ක්‍රමයකට අනුව සටහන් කරන විදිය. හැබැයි ඊළඟට දැනගන්න ඕනේ මොනවාද වත්කම් මොනවාද වගකීම් මොනවාද ආදායම් මොනවාද වියදම් මොනවාද හිමිකම් කියන එක. right? අපි බලමු ඒ මොනවාද කියලා. right? දැන් මේ ඊළඟට තියෙන්නේ මේ වත්කම් කියලා කියන්නේ මොනවද කියලා ඉගෙන ගන්න එක. ඒකට ඉස්සෙල්ලා පොඩි දෙයක්වත් මම තව කියන්නම්. ගිනුම් කරන සමීකරණය කියලා එකක් තියෙනවා. ඒකේ ප්‍රධාන සමීකරණේ කතා කරන්නේ හැම වෙලාවෙම වත්කම් සමානයි වගකීම් කියලා. right? අපි ඉගෙන ගත්ත අර ಜಾති පහ මේකට අපි දාගන්න උත්සාහ කරන්නේ වත්කම් වගකීම් ආදායම් වියදම් සහ හිමිකම් කියන එක ප්‍රධාන කටයුත්තේදී අපි කියන වත්කම් සමානයි වගකීම් කියලා. වත්කම් ආයි බෙදනවා වත්කම් සමානයි ආයි වගකීම් බෙදනවා අභ්‍යන්තර වගකීම් සහ බාහිර වගකීම් කියලා. ඒතර අභ්‍යන්තර වගකීම් කියලා කියන්නේ අයිතිකරු උනත් ව්‍යාපාරයේ අයිතිකරුට ගෙවන්න තියෙන ගාණ. ව්‍යාපාරයේ අයිතිකරුට උනත් අපි ගිණුම් කරන්නේදී හැම ගනුදෙනුවක් දිහාම බලන්නේ ව්‍යාපාරිකයා දෙසින් නෙමෙයි ව්‍යාපාරයේ දෙසින්. ඒතර අයිතිකරු උනත් මුදල් දැම්මම අපි හිතන්නේ ව්‍යාපාරයේ පැත්තෙන් මේ මුදල් කවදා හරි දවසක ගෙවන්න තියෙනවා කියලා. ඒක නිසා අයිතිකරුගේ මුදල් නැත්නම් අයිතිකරුට අපි ගෙවන්න තියෙන ප්‍රමාණයත් අපි හඳුනගන්නේ වගකීමක් හැටියට. හැබැයි මේ වගකීමට අපි කියනවා අභ්‍යන්තර වගකීම් කියලා. තවත් ඉස්සරහට ගිහලාම අපි කියනවා ඒවට හිමිකම්. එහෙම නැත්නම් ස්කන්ධය කියලා කියනවා. ඒක තමයි දෙවෙනි කෑල්ලේ පෙන්නලා තියෙන්නේ වත්කම් සමානයි අභ්‍යන්තර වගකීම් ප්ලස් බාහිර වගකීම්. අයිතිකරු ඇරුණාම අනිත් ඔක්කොම බාහිර පාර්ශවයන්ට ගෙවන ඒවාට අපි කියනවා බාහිර වගකීම් කියලා. ඒතර තුන්වෙනි එකේ පෙන්නලා තියෙනවා අර අභ්‍යන්තර වගකීමට අපි හිමිකම් කියලා කියනවා. දැන් අර කැටගරිස් පහෙන් එක කැටගරි එකක් තමයි හිමිකම් කියලා කියන්නේ. ඔයගොල්ලන්ට බැලුවොත් එහෙම මේ හිමිකම් කියන එකයි වගකීම් කියන එකයි බලන්න. දෙකම සමානයි. ශේෂයත් බැර, වැඩිවීමත් බැර, අඩුවීම හර. ඒතර හිමිකම් හරියට වගකීම් වගේ තමයි. වගකීම් කියලා කියන්නේ බාහිර වගකීම් වලට, හිමිකම් කියන්නේ අභ්‍යන්තර වගකීම් වලට. right. ඒතර තුන්වෙනි සමීකරණයෙන් කියන්නේ වත්කම් සමානයි හිමිකම් එකතු කිරීම බාහිර වගකීම්. right. අයිතිකරු වරුණම අනිත් කට්ටියට ගෙවන්න තියෙන්නේ. ඊළඟට අපි මේකට ආදායම් වියදම් එකතු කරනවා. ආදායම් අඩු කිරීම වියදම අපි කියනවා ලාභය කියලා. ඒතර ඒකයි හතරවෙනි සමීකරණයේ හිමිකම් වලට එකතු කළා හරි අඩු කළා හරි තියලා තියෙන්නේ ලාභය. හිමිකම් වලට අපිට එකතු කරන්න හරි අඩු කරන්න හරි පුළුවන් ලාභය. ආදායම් අඩු කිරීම වියදම. ඒතර අවසානයේ ආයෙ එකතු කරනවා බාහිර වගකීම්. බාහිර වගකීම් ආයෙ එකතු කරනවා. right? බාහිර වගකීම් ආයෙ එකතු කරනවා. ඒතර දැන් අපි බලමු අර කලින් අපි ඇග්‍රී වෙච්ච විදියට මොකද්ද වත්කමක් කියලා කියන්නේ. වත්කමක තියෙන ප්‍රධානම ලක්ෂණ මොනවාද? වත්කම අපි හඳුනගන්නේ කොහොමද? අපි ගිණුම් කරන ditth සටහන් ක්‍රමයට අනුව දන්නවා වත්කමක ශේෂය හර වැඩිවීම හර අඩුවීම බර කියලා. ඒතර වත්කමක් නම් වැඩි වෙලා තියෙන අපිට වත්කම් ගිණුම හර කරන්න වෙනවා. වත්කමක් අඩු වෙලා නම් තියෙන වත්කම් ගිණුම අපිට බැර කරන්න වෙනවා. right? බලමු අපි වත්කම් කොහොමද අපි හඳුනගන්නේ කියලා. වත්කමක තියෙන ලක්ෂණ මොනවාද කියලා. ව්‍යාපාරයකට ආදායම් ජනනය කර දෙනු ලබන
දේවල් අපි කියනවා ව්‍යාපාරයට අයිති අයිතම වත්කම් කියලා. ව්‍යාපාරයට පාලනය කරන්න පුළුවන් ව්‍යාපාරයට අයිති ඊට අමතරව ප්‍රධාන වශයෙන්ම වත්කමක් ඇටියට දෙයක් අපි හඳුන ගන්නවා නම් අනිවාර්යයෙන්ම ආදායමක් ජනනය කරලා දෙන්න ඕනේ. ඒ ආදායම් ජනනය කිරීම කෙටි කාලීන වෙන්න පුළුවන්, දිගු කාලීන වෙන්න පුළුවන්, ඍජුව ලැබෙන ආදායමක් වෙන්න පුළුවන්, වක්‍රව ලැබෙන ආදායමක් වෙන්න පුළුවන්. ඔය මොන විදියට අපි කතා කරත් අපි කතා කරන්නේ වත්කම් ගැන. වත්කමක ප්‍රධානම ලක්ෂණය තමයි වත්කමක් අනිවාර්යයෙන්ම ආදායම් ජනනය කර දිය යුතුයි ව්‍යාපාරයකට. ඒක කෙටි කාලීන වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දිගු කාලීන වෙන්න පුළුවන් ආදායම් ජනනය කිරීම. right? ඒත් කලින් කිව්වා වගේ වත්කම් අපි පෙන්වන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ. අපි කියනවා ශේෂ පත්‍රය. ඒත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ අර කලින් කිව්ව ಜಾති පහෙන් අපි ಜಾති තුනක් පෙන්නනවා. මොනවාද පෙන්නන ಜಾති තුන? වත්කම් පෙන්නනවා, වගකීම් පෙන්නනවා, හිමිකම් පෙන්නනවා. ආදායම් සහ වියදම් අපි පෙන්නන්නේ ආදායම් ප්‍රකාශයේ හේතුව ලාභය හෝ අලාභය ගණනය කිරීම සඳහා. ඒතර අර ಜಾති පහෙන් වත්කම්, වගකීම් සහ හිමිකම් ශේෂ පත්‍රයේ, ආදායම් සහ වියදම් අපි පෙන්නනවා ආදායම් ප්‍රකාශය. එහෙම නැත්නම් ලාභ ගිණුමේ පෙන්නනවා. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා වත්කමක් කියලා කියන්නේ මොකක්ද කියලා. වත්කමක් කියලා කියන්නේ ව්‍යාපාරයට අනිවාර්යයෙන්ම ආදායම් ජනනය කරලා දෙන්න ඕනේ. කෙටි කාලීනව හෝ දිගු කාලීනව, එහෙම නැත්නම් ඍජුව හෝ වක්‍රව. ඊට අමතරව ඒ අයිතම ව්‍යාපාරයට අයිති වෙන්න ඕනේ, ව්‍යාපාරයට පාලනය කරන්න පුළුවන්. right. ඒතර වත්කම අපි පෙන්නන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. අපි කියනවා බැලන්ස් ෂීට් එක කියලා. ශේෂ පත්‍රය කියලා. ඊළඟට වත්කම් ගිණුමක ශේෂය හර වැඩිවීම හර අඩුවීම බැර ඒකගොල්ලෝ කලින්ම දන්නවා. ඊළඟට අවසාන පොයින්ට් එක වත්කම් බෙදන්න පුළුවන් විවිධ පදනම් මත. කාලය අනුව, ස්පෘශ්‍ය අස්පෘශ්‍ය භාවය අනුව, එහෙම නැත්නම් වෙනත් පදනම් මත වත්කම් බෙදන්න පුළුවන්. අපි බලමු කොහොමද බෙදන්නේ කියලා. මේ හැම එකටම අදාළව නෝට් එකක් තියෙනවා. ඒක නිසා ඔයගොල්ලන්ට මම මේ කියනකොට නෝට් එකේ සඳහන් වෙන්නේ නැති දෙයක් තියෙනවා නම් ඔයගොල්ලන්ට ඒව ටේක් ඩවුන් කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඕන නම් වෙනම ලියා ගන්න පුළුවන්. අපි මම ගොඩක් වෙලාවට කාලය ඉතුරු කර ගැනීම සඳහා සම්පූර්ණ නෝට් එකක් ඔයගොල්ලන්ට ලබා දෙනවා. ඔයගොල්ලන්ට අඩුම ගානේ ටියුට්ස් හැටියට ගත්තාම 15කට එහා ගිය ටියුට්ස් ප්‍රමාණයක් දෙනවා. very comprehensive ගොඩාක් දේවල් ඒකේ තියෙනවා. තමන් ඊට අමතරව ප්‍රසන්ටේෂන් 20කුත් හම්බ වෙනවා. මේ ප්‍රසන්ටේෂන් විස්තෙත් සෑහෙන තොරතුරු ප්‍රමාණයක් තියෙනවා. ඒතර විභාගයේ පැත්තෙන් ඇත්තටම පොත් පින්චක් හම්බ වෙනවා වගේ තමයි ඔයගොල්ලන්ට ඒ print outs එක අරගෙන ඉවිලා බැලුවොත් එහෙම ලොකු පොතක් හම්බ වෙනවා. එතකොට ඔයගොල්ලන්ට මේ කතා කරන වෙලාවට ලියා ගන්න අවශ්‍ය දේවල් තිබ්බොත් විතරක් ලියා ගන්න. නැතුව මේකේ තියෙනේම ලියා ගන්න උත්සාහ කරන්න එපා. මොකද මේක තියෙනවා. සිස්ටම් එකේ තියෙනවා ඔයගොල්ලන්ගේ. ඕන වෙලාවක ගිහලා බලන්න ගන්න පුළුවන්. මම හිතන්නේ print out එකක් ගැනීමේ හැකියාවකුත් තියෙනවා. right. එතකොට වත්කම් අපි කාලය අනුව බෙදුවොත් එහෙම කාලය අනුව වත්කම් ಜಾති දෙකකට බෙදනවා. ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම් කියලා. ඒතර ජංගම නොවන වත්කම් කියලා කියන්නේ දිගු කාලයක් අපි පාවිච්චියට ගන්න වත්කම්. ඒතර මේවා ගොඩක් වෙලාවට අපි පාවිච්චියට ගන්නේ එක්කෝ භාණ්ඩ නිෂ්පාදනය කරන්න, එහෙම නැත්නම් සේවා සපයන්න, එහෙම නැත්නම් තව කෙනෙකුට කුලියට දෙන්න. එහෙම නැත්නම් අපේ පරිපාලන කටයුතු වෙනුවෙන්. right? ඔන්න ඔය කිව්ව කාරණාවලට මිලදී ගන්න වත්කම් අපි කියනවා ජංගම නොවන වත්කම් කියලා. ජංගම නොවන වත්කම් දිගු කාලයක් අපිට ආදායම් ලබා දෙනවා. මේ එක සැරයක් දීලා ඒගොල්ලෝ නැති වෙලා යන්නේ නැහැ. ඒ ජංගම නොවන වත්කම් වලට අපිට උදාහරණයක් කිව්වොත් එimhe යන්ත්‍රයක්. ඒ යන්ත්‍රයක් ගත්තොත් එහෙම ආයතනයකට විශාල කාර්යයක් අපිට ආදායම් ලබා දෙනවා. ඒතර යන්ත්‍රයේ ක්‍රියාත්මක වීම තුලින් භාණ්ඩ නිෂ්පාදනය වෙලා ඒවා විකිනිලා තමයි ආදායම් ලැබෙන්නේ. නැතුව යන්ත්‍රයේ ක්‍රියාත්මක වුණා කියලා මේ සල්ලි එන්නේ නැහැ. right? ඒකට යන්ත්‍රයේ ක්‍රියාත්මක වුණා කියලා සල්ලි එන්නේ නැහැ. යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම තුලින් භාණ්ඩ නිෂ්පාදනය වෙලා ඒ නිෂ්පාදන විකුණලා අපිට ආදායම් එනවා. ඒතර යන්ත්‍රය තිබෙන්නේ නැත්නම් අපිට භාණ්ඩ නිෂ්පාදනය කරන්න බෑ. ඒකයි මගේ ඩෙෆිනිෂන් එකේ වත්කම් කියන එකට මම කිව්වේ ඍජුව හෝ වක්‍රව. ඍජුව හරි වක්‍රව අපිට
ආදායම් ජනනය වීමක් වෙනවා. ඒතර ජංගම නොවනවත්කම් අපිට දිගු කාලයක් අපිට ආදායම් ජනනය කළ දෙනවා. එතකොට ඒවට උදාහරණ ඇටියට ඉඩම් කියනවා, ගොඩනැගිලි තියෙනවා, යන්ත්‍ර සූත්‍ර තියෙනවා, මෝටර රථ තියෙනවා, ලී බඩු තියෙනවා, අපේ මොනවාද පරිගණක, ඒ වගේ දේවල් ඔය ඔක්කොම AC machines ඒ ඔක්කොම අපිට ජංගම නොවනවත්කම් හැටියට අඳුන ගන්න පුළුවන්. ජංගම නොවනවත්කම් වල විශේෂය තමයි වසරකට වඩා වැඩි කාලයක් ආදායම් ජනනය කළ දෙනවා. දැන් ගිණුම් කරන්නේ කාලය කියලා කියන්නේ දිගු කාලය නම් වසරකට වඩා වැඩි, කෙටි කාලය නම් වසරකට වඩා අඩුයි. right? ඒතර දෙවෙනි කැටගරි එකේ ජංගම වත්කම් කියලා කියන්නේ ඉතා කෙටි කාලයක් ව්‍යාපාරයට ආදායම් ලබා දෙන වත්කම් වලට. ඒතර ගොඩක් වෙලාවට ජංගම වත්කම් අපි පාවිච්චි කරන්නේ කාරක ප්‍රාග්ධනය. එහෙම නැත්නම් ව්‍යාපාරයේ එදිනෙදා වැඩ කටයුතු වලට අවශ්‍ය ප්‍රාග්ධනය හොයාගන්න තමයි පාවිච්චි කරන අරගෙන තියාගෙන තියෙන වත්කම් තමයි ජංගම වත්කම් කියලා කියන්නේ. ඒතර අපි ගත්තොත් එimhe ජංගම වත්කම් වලට ප්‍රධානම උදාහරණ තුනක් තමයි තොගය, ණය ගැතියෝ සහ මුදල්. තොගය, ණය ගැතියෝ සහ මුදල්. ඒතර ජංගම වත්කම් අපි තියාගෙන ඉන්නේ ගොඩක් වෙලාවට එදිනෙදා ව්‍යාපාරික කටයුතු සිදු කරගන්න. එදිනෙදා ව්‍යාපාරික කටයුතු සිදු කරගන්න ඒ අනුව අවශ්‍ය වෙන වත්කම් තමයි අපි තියාගෙන ඉන්නේ. ඊළඟට දෙවෙනි කැටගරි එක. ඒතර ජංගම වත්කම් වලට උදාහරණ ඇටියට තොගය, ණය ගැතියෝ, අපිට මුදල්, කෙටි කාලීන ආයෝජන වගේ ඒවා කියන්න පුළුවන්. ඊළඟට දෙවෙනි කැටගරි එක තමයි ස්පෘශ්‍ය අස්පෘශ්‍ය භාවය. ඒතර ස්පෘශ්‍ය අස්පෘශ්‍ය භාවය කියලා කියන්නේ නැත්නම් ස්පෘශ්‍ය භාවය කියලා කියන්නේ යම් දෙයක් අල්ලන්න පුළුවන්ද, දකින්න පුළුවන්ද, ස්පර්ශ කරන්න පුළුවන්ද, ගඳ සුවඳ බලන්න පුළුවන්ද කියන එක. ඒතර වත්කම් ගත්තොත් එහෙම වත්කම් වලින් 99%ක්ම ස්පෘශ්‍ය වත්කම්. අල්ලන්න, දකින්න, ස්පර්ශ කරන්න පුළුවන් වත්කම්. හැබැයි තව වත්කම් කැටගරි එකක් තියෙනවා අස්පෘශ්‍ය වත්කම් කියලා. ඒ වත්කමුත් අපිට ආදායම් ගේනවා. හැබැයි අපිට අල්ලන්න, දකින්න, ස්පර්ශ කරන්න බෑ. අල්ලන්න, දකින්න, ස්පර්ශ කරන්න බෑ. දැන් ඔකට සාමාන්‍යයෙන් අපේ තියෙන බැලන්ස් ෂීට් එකෙන් 99%ක්ම වත්කම්. ඉඩම්, ගොඩනැගිලි, තොගය, ඔය ඔක්කොම වගේ වත්කම් අපිට ස්පෘශ්‍ය වත්කම් කියලා දාන්න පුළුවන්. හැබැයි අස්පෘශ්‍ය වත්කම් වලට උදාහරණයක් අපි ගත්තොත් එහෙම අස්පෘශ්‍ය වත්කම් කියලා කියන්නේ ආදායම් ජනනය කරලා දෙනවා අපිට. හැබැයි අපි ගාව අපිට පේන්න, අල්ලන්න, දකින්න නෑ වත්කම. ඒත් අපි බැලුවොත් එහෙම මොනවාද උදාහරණ? අස්පෘශ්‍ය වත්කම් වලට තියෙන ප්‍රධානම උදාහරණය තමයි අපි ගොඩක් කට්ටිය ෆේමස් එක තමයි කීර්තිනාමය වගේ දේවල්. කීර්තිනාමය කියලා කියන්නේ අපේ ව්‍යාපාරයේ ඇති කරගත්ත හොඳ නම. ඒකට වටිනාකමක් දීලා අපි පොත්වල හඳුනා ගන්න කීර්තිනාමය අස්පෘශ්‍ය වත්කම. ඊළඟට තව උදාහරණයක් අපිට කියන්න පුළුවන් ණය ගැතියෝ. ණය ගැතිය කියලා ෆිසිකල් මිනිස්සෙක් ඉන්නවා. හැබැයි අපිට ණයට එයා බඩු ගත්ත කියලා එයාව ගෙනල්ලා ව්‍යාපාරේ තියාගෙන ඉන්න බෑ. right? එතන අපි කතා කරන්නේ ණය ගැති භාවය පිළිබඳව. ණය ගැති භාවය පිළිබඳව. ඒතර ණය ගැති භාවය අස්පෘශ්‍ය වත්කම. ණය ගැතියෝ කියලා කියන්නේ. ඊළඟට අපි ආයෝජනයක් කරලා තියෙනවා. හිතන්නකෝ ව්‍යාපාර ආයතනයක් බැංකුවක ඇවිල්ලා ෆික්ස් ඩිපොසිට් එකක් දාලා තියෙනවා. එතනදී රිසිට් එකක් අපිට හම්බ වෙනවා. නමුත් එතනදිත් අපි ඒක සලකන්නේ ආයෝජනය කියන එක සලකන්නේ අස්පෘශ්‍ය වත්කමක් හැටියට. එතනදී රිසිට් එක කියලා කියන්නේ ඒක ડોකියුමන්ට් එකක් විතරයි. right? අපිට ෆිසිකල් ડોකියුමන්ට් එකක් විතරයි. ඒකේ අපිට මේ අර ෆිසිකල් යමක් ඇති වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අල්ලන්න, දකින්න පුළුවන් දෙයක් ඇති වෙන්නේ නැහැ. ඒතර ඔය වගේ අස්පෘශ්‍ය වත්කම් වලට උදාහරණ කීපයක් දෙන්න පුළුවන්. ඊළඟ අවසාන කැටගරි එක ව්‍යාජ වත්කම්. ව්‍යාජ වත්කම් කියලා කියන්නේ ඒවා වත්කම් ඇටියට අපි හඳුනාගත්තට වත්කම් නෙමෙයි. නමේම තියෙනවා ව්‍යාජ වත්කම්, ෆික්ටිෂියස් ඇසෙට් කියලා. ඒතර ව්‍යාජය කියලා කියන්නේ බොරු කියන එක. ඒවා වත්කම් හැටියට හඳුනාගත්තට වත්කම් නෙමෙයි. ඒතර ගොඩක් වෙලාවට දැන් මේ අවස්ථාවේදී ඔයගොල්ලන්ට තේරුම් නැතත් ඔකට උදාහරණයක් අපි ගත්තොත් එහෙම පැහැදිලි කිරීමේ පරමාර්ථයෙන් ව්‍යාපාරයක් ආරම්භ කරද්දී විශාල මුදල් ප්‍රමාණයක් යනවා සෙක්‍රටේරියට් වැඩවලට. එහෙම නැත්නම් නීතිමය ගාස්තු ඒ වගේ ව්‍යාපාරයක් අලුතින් ආරම්භ කරද්දී විශාල මුදල් ප්‍රමාණයක් යනවා. ඒතර එහෙම විශාල මුදල් ප්‍රමාණයක් ගියාම ඒක එක අවුරුද්දක අපි ලාභයට එරෙහිව කපලා දැම්මොත් එහෙම ව්‍යාපාරයට ඒක ලොකු හිට් එකක් එනවා. පළවෙනි අවුරුද්දෙම ලොකු ලොස් එකක් එන්න පුළුවන්. ඒතර මෙහෙම පිරිවැයක් දරන්නේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට දාලා ආරම්භක පිරිවැයක් දරන්නේ ඉදිරි අවුරුදු ගාණක් වෙනුවෙන්. ඒ අනුව ගිණුම් කරන්නේදී ඉඩ දීලා තියෙනවා. ඒ යන වියදම අවුරුදු 5ක් වගේ කාලයකදී කපලා දාන්න.
අවුරුදු 5ක් වගේ කාලයකදී කැපුලා දැම්මහම PNL එකට එන ඉම්පැක්ට් එක අඩුයි. එක සැරේ අවුරුද්දකටම එන ඉම්පැක්ට් එකට වඩා අඩු අගයක් තමයි එන්නේ අවුරුදු 5ක් තුල කපලා දැම්මා. එතකොට අපි ගත්තොත් එහෙම ඒ වගේ දැන් පිටමු හිතන්නකෝ ව්‍යාපාරයක් ආරම්භ කරන්න මිලියන 10ක මුදලක් ගියා කියලා. ඒත් මිලියන 10ක මුදලක් ගියාම හරිනම් ඒක වියදමන් නිසා ලාභයට එරෙහිව කපලා දාන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ දකිනවා දිත්‍ස්ථාන ක්‍රමයේ වියදමක ශේෂයත් හර වත්කමක ශේෂයත් හර. දැන් යම් වියදමක් මිලියන 10ක වියදමක් අපි වැය කරලා ව්‍යාපාරයක් ආරම්භ කරලා ඒක එක අවුරුද්දක කපුවේ නැත්නම් වියදමන් නිසා තියෙන හරශේෂයක් නිසා තව අපි તો අවුරුදු 5කින් කපනවා නම් තව මිලියන 8ක් ඉතුරු වෙනවා වියදමෙන් කපලා දාලා නැති. ඒතර මේ මිලියන 8 අපි පෙන්වන්න ඕනේ තැනක. ඒතර මිලියන 8 අපිට පෙන්වන්න පුළුවන් එකම තැනයි තියෙන්නේ හරශේෂ තියෙන තව ඒව නැහැ. ආදායම් තියෙන බැරශේෂ, වගකීම් තියෙන බැරශේෂ, හිමිකම් තියෙන බැරශේෂ. එහෙනම් අපිට තියෙන එකම ඔප්ෂන් එක තමයි කපපු නැති වියදමක් තියෙනවා නම් නැත්නම් ලාභයට එරෙහිව අපි හඳුනාගත්ත නැති වියදමක් තියෙනවා නම් ඒ වියදම පෙන්වන්න තියෙන්නේ වියදමක් හැටියට පෙන්වන්න නැත්නම් පෙන්වන්න තියෙන එකම තැන තමයි වත්කමක් හැටියට. මොකද වත්කම වියදමක ශේෂය විතරයි හර ශේෂයක් තියෙන්නේ. ඒකින්ද තමයි අපි ඒ වගේ වියදම් දැනට ලාභ ගිණුමට එරෙහිව හඳුනාගෙන නැති වියදම් තියෙනවා නම් ඒවා අපි වත්කමක් හැටියට හඳුනා ගන්නවා. අපි ඒවට කියනවා ව්‍යාජ වත්කමක් කියලා. ව්‍යාජ වත්කමක් කියලා කියන්නේ වත්කමක් හැටියට හඳුනාගත්තට වත්කමක් නොවන නිසා. ආදායම එකේ ජනනය වෙන්නේ නැහැ. ඒකේ නමේම දීලා තියෙන්නේ ව්‍යාජ වත්කම් කියලා. right? ඒතර වත්කම් අපිට මේ විදිහට අවසාන කොටස හැටියට ව්‍යාජ වත්කම් හැටියටත් හඳුනා ගන්න පුළුවන්. ඒකට ව්‍යාජ වත්කම් වලට උදාහරණයක් කිව්වොත් එහෙම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී දරනු ලැබූ ආරම්භක වියදම් මේ ආරම්භක වියදම් වලින් දැනට ලාභයට එරෙහිව කපාලා නැති වියදම් ප්‍රමාණය තමයි ව්‍යාජ වත්කමක් හැටියට අපි ශේෂපත්‍රයේ පෙන්නනවා. ඊළඟට තියෙන්නේ අපිට වගකීම් කොටස අපි එමුණුත් එම ලබන සතියේ කතා කරමු. right ඔයගොල්ලන්ට මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන් මේ වෙලාවේ. එimhe ගැටලුවක් නැත්නම් අපිට පන්තිය නවත්තන්න පුළුවන්.